Hari, good morning lamai. You take down the book. Kau presenting किया को बनने पा present करन मामने presenting किया को बनने पा इधर को आगे screen ने कुछ आवे तो आगे सियलु रहस्य तुरतुरु සභාගත වෙනවා. ඒ වැරද්ද කරන්න එපා. හරි. බලන්න. එතකොට මම අද කිව්වා ක්ලාස් 2022 බැච් එකට කියන අලුතෙන් ක්ලාස් ඉන්න අයටත් සහභාගී වෙන්න කියලා. මොකද හේතුව එතකොට මේ ගන්නන දේවල් යාට දෙපාරක් කැච් කරගන්න පුළුවන්. තාම ඉන්නේ අපි නිෂ්පාදන සම්පත් කියන මාතෘකාවේ. අද දවස් ඉවර වෙද්දිත් මේ නිෂ්පාදන සම්පත් තමයි අපි කතා කරමින් ඉන්නේ. දැන් අපි ප්‍රාන්තනයේ අන්තිම හරිය ඉන්නේ. තව එක සාධකයේදී ව්‍යවසායකත්වය අමතරව ඵලදායීතා තීරක ටික තියෙනවා. ඒක කතා කරාම නිෂ්පාදන සම්පත් මාතෘකාව ඉවරයි. එතනින් පස්සේ ලබන සතියේ වෙද්දී නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර කියන අලුත් පාඩම් පටන් ගන්නවා. මේක වැදගත් පාඩමක්. ඒක නිසා 2022 අලුතෙන් ක්ලාස් එන කෙනෙක් වුණත් මේ පාඩමේ ඉඳන් හරියට ඉස්සරහට කවර් කරගෙන යන්න පුළුවන්. එතකොට මේ පාඩම් වලින් ලොකු බරකමීමක් තියෙනවා A level paper එකේ. ඉතින් ඒ කොටස් වලට දෙපාරක් අවබෝධ වෙනවා. මොකද මම සාමාන්‍ය ක්ලාස් පටන් ගත්තාම අර 2022 අලුත් බැච් එක මුලින් ඉඳන් ආපහු උගන්වනවා. සමහර ඉන්ස්ටිටියුට් වල නම් පටන් අරගෙනත් නැහැ. මහරගම විතරයි පටන් ගන්න තියෙන්නේ. ඒක මහරගමත් සෙකන්ඩ් බැච් එකක් තියෙනවා. අනිත් ක්ලාසස් වල මුලින් ඉඳන් ආපහු පන්ති පටන් ගන්නවා. මේක ඔය අවබෝධ කරගත්තාම ඔයාට අර ලේසි ක්ලාස් එකේ කියලා දෙද්දි දෙවෙනි පාර්ට් එක ඉගෙන ගන්න. එකෙන් ඔයාට තවත් ලොකු සපෝට් එකක් වෙයි. හරි. ප්‍රශ්න තියෙනවා නම් කාට හරි ඇහෙන්නේ නැති ප්‍රශ්න, පේන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මුලින් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. ඊට පස්සේ අපි පාඩම කතා කරමු. හරි. අලුතෙන් එන අයට මම group එකට mute එක දාලා තියෙන්නේ. group එකෙන් PDF ෆයිල් එක ගන්න නැති කියලා හිතනවා. අපි කතා කරගෙන හිටියේ නිෂ්පාදන සම්පත් කියන මාතෘකාව. හරි. ඊයේ සතිය අන්තිමට අපි නැවතුනේ ළමයි පිටු අංක 15 වෙනි. ඒ කියන්නේ ළමයි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න උත්සාහ කරන්න පාවේ. එක්කෙනෙක් ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා ප්‍රසන්ටින්. මම කියන දේ ඇහෙනවා නම් ඒක ප්‍රසන්ට් දැන් හරි. ඒකේ ස්ටොප් ප්‍රසන්ටින් කියන එක ක්ලික් කරන්න. එතකොට හරි. අදාළ කෙනා. ඔයාගේ ස්ක්‍රීන් එක පේනවා අනිත් ළමයිට. ස්ටොප් ප්‍රසන්ටින් කියන එක අයින් කරලා සංජීව සොලියු ඩ්‍රීම් කියන එක පින් කරගත්තා නම් හරි.
සංජීව සොලිඩ් ඩ්‍රීම් කියන එක පින් කරගන්න. ස්ටොප් ප්‍රසන්ටින් කියන එක ඔබන්න. හරි. හැමෝම මගේ ස්ක්‍රීන් එක පින් කරගන්න. හරි. මම පාඩම් පටන් ගන්නවා. බලන්න. නිෂ්පාදන සම්පත් ගැන අපි කතා කරගෙන ඉන්නේ. නිෂ්පාදන සම්පත් ගැන. නිෂ්පාදන සම්පත් ಜಾති හතරක් තිබ්බා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මම ආපහු ඔයාලට මතක් කරොත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න ස්වභාවයේ තියෙන දේවල් වලට අපි භූමිය කිව්වා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න ස්වභාවික සම්පත් වලට අපි කිව්වා භූමිය කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න මිනිසුන්ගේ කායික හා මානසික ශක්තියට කිව්වා ශ්‍රමය කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න නැත්නම් ආධාර කරගන්න මිනිසා විසින් නිර්මාණය කරපු ආධාරකයන්ට මූර්ත සම්පත් වලට අපි කියව ප්‍රාග්ධනය කියලා. මේ ප්‍රාග්ධනය තමයි අපි කතා කරමින් ඉන්නේ. මේක අන්තිම ටික. මේ ප්‍රාග්ධනයේ තිබ්බා ආයෝජනය කියලා කන්සෙප්ට් එක. ඊයේ සතියේ කතා කරේ ඉන්වෙස්ට්මන්ට්. මේ ආයෝජනය කියලා කිව්වේ රටක හෝ ආයතනයක තියෙන ප්‍රාග්ධන තුගයට යම්කිසි එකතු කිරීමක් කරනවා නම් තව ප්‍රාග්ධන සම්පත් ඒකට යොදවනවා නම් අපි ඒකට කිව්වා ආයෝජනයක් කියලා. ඉන්වෙස්ට්මන්ට් එකක්. අර 22 ක්ලාස් එකට අලුතෙන්ම ආපු කෙනෙක් ඉන්නවා නම් දැන්ට පොඩ්ඩක් මේ ටික අහන් ඉන්න. ඔයාලට සමහර වෙලාවට 100% අවබෝධ වෙන්නේ නැති වෙයි. ඔය පාඩමේ මැදින් අර හැකියා මායිම් වක්‍ර කියන පාඩමේ ඉඳන් ඔයාට සම්පූර්ණයෙන් 100% අවබෝධ වෙන විදියට තේරෙයි. දැන්ට පොඩ්ඩක් මැනේජ් කරගන්න. මම අර කෝකටත් එන්නේ කිව්වේ මේක. නිකන් හරි අහන් ඉන්න එක ගෙදරට වෙලා ඉන්නවට වඩා හොඳයි. හරි. ආයෝජනය කියලා කිව්වේ එතකොට රටක හෝ ආයතනයක ප්‍රාග්ධන තුගයට අලුතින් කරනු ලබන එකතු කිරීම. ඒකට කියනවා ආයෝජනය කියලා. හරි. ඔන්න ඔය ප්‍රාග්ධනය සහ ආයෝජනය අතර වෙනස්කම් පිටුවන්ක 16 වෙනස්කම් වලින් තමයි අපි නතර කරේ. මේ වෙනස්කම් තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. බලන්න වෙනස්කම්. මම කියන්නේ පිටුවන්ක 16. ඒකේ පළවෙනි වෙනස තියෙනවා ළමයි. ප්‍රාග්ධනය කියන්නේ තුග විචල්‍යයක්. ආයෝජනය කියන්නේ ප්‍රවාහ විචල්‍යයක්. මෙන්න මේක ඉස්සරහටත් ඔයාලට අවශ්‍ය මේ තුග විචල්‍යයන් සහ ප්‍රවාහ විචල්‍යයන් කියන්නේ මොනවද කියන එක අවබෝධ කරගන්න. දැන් මම ඔයාලට කියලා දෙනවා මුලින් මේ ප්‍රාග්ධනය සහ ආයෝජනයේ කතාව තේරුම් ගන්න කලින් ඔයා දැනගන්න ඕනේ තුග විචල්‍යයක් කියන්නේ මොකක්ද කියලා. ඔයා දැනගන්න ඕනේ ප්‍රවාහ විචල්‍යයක් කියන්නේ මොකක්ද. ඒකේ අදහස මේකයි. මේ බලන්න. කිසියම් විචල්‍යයක් නැත්නම් සංරචකයක් නැත්නම් විචල්‍යයක් අපි හඳුන ගන්න ආකාරයක් තියෙනවා. සමහර විචල්යන් හඳුනා ගන්න අපිට යම් කාල පරිච්ඡේදයක් ඕනේ.
හැබැයි සමහර විචල්යන් තියෙනවා අපිට එහෙම කාල පරිච්ඡේදයක් ඕනේ නැහැ. නිශ්චිත අවස්ථාවකට අදාළව හඳුන ගන්න පුළුවන්. මෙන්න හිතන්නකෝ මම මේ කියපු දේ උදාහරණයකින් කියන්නේ. දැන් ව්‍යාපාරයක ලාභය කියලා හිතන්න. හරිද? ව්‍යාපාරයක ලාභය කොච්චරක්ද කියලා අහුවොත් අපිට කියන්න බෑන ළමයි මේ ව්‍යාපාරේ මෙන්න මේ අවස්ථාවේ ලාභය මෙච්චරක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද අපි දන්නවා ලාභය කියලා කියන්නේ ආදායම් සහ වියදම් අතර වෙනස. එතකොට ආදායම් ලැබපු කාලයක් තියෙනවා වියදම් කරපු කාලයක් තියෙනවා ඒ උපයපු ආදායම් වලින් ඒ අදාළ කාලයේ වියදම් ටික අඩු කරන් පස්සේ තමයි ලාභය එන්නේ. ව්‍යාපාරයක ලාභය කියන්නේ යම් නිශ්චිත අවස්ථාවක උපයපු එකක් නෙවෙයි. ව්‍යාපාරයක ලාභය කියන්නේ යම් කාල පරිච්ඡේදයක අදාළව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මාසයක් වෙන්න පුළුවන්. මාසික ලාභය නම් ප්‍රකාශ කරන්නේ මාසෙට අදාළ ආදායම් සහ මාසික වියදම් ටික බලලා ලාභය හොයනවා. සාමාන්‍යයෙන් අපි දන්නවනේ වාර්ෂිකවනේ ලාභය හොයන්නේ. ඒක වාර්ෂික ලාභය හොයන්නේ වාර්ෂිකව ආදායම් වලින් වාර්ෂිකව වියදම් ටික අඩු කරලා. කාටවත් කියන්න බෑ මෙන්න මේ නිශ්චිත අවස්ථාවට ලාභය මෙච්චරක්. ඒ අවස්ථාවේ උපයපු ලාභයක් නෙමෙයි ඒකේ. ඒ කාල පරිච්ඡේදයේ පුරාවට උපයපු ආදායම් ඒ කාල පරිච්ඡේදයේ තුල සිදු වුණු වියදම් ටික ගලපලා තමයි ලාභය වෙන්නේ. ඒකට ලාභය කියලා කියන්නේ මේ කාල පරිච්ඡේදයට අදාළව ප්‍රකාශ කරන එක. ඒකෙන් ළමයි accounts වල ඔයා O level commerce කරා නම් කෙනෙක් උනත් අහගෙන ඉන්න විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය හැදුවා. ආදායම් ප්‍රකාශනය කියලා කියන්නේ ඔයාලට මතකයි නම් ඒ ආදායම් ප්‍රකාශනයේ ස්ට්‍රක්චර් එක අඳිද්දී ඉරි ගහන්න කලින් උඩ පේලි තුනක් ලියනවා. මොකක්ද පේලි තුන? තිත් ව්‍යාපාරේ දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඒතර මැද පේලියේ තියෙන්නේ දෙවනි පේලියේ තියෙන්නේ දිනෙන් අවසන් වර්ෂය සඳහා. මොකද විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ හදන්නේ ව්‍යාපාරයේ ලාභය ගන්න එක. ලාභය කියන එක දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒ කියන්නේ යම් කාල පරිච්ඡේදයකට ගන්න එක නේ. සමහර වෙලාවට ඔයාට ශේෂ පත්‍රයේ යම් නිශ්චිත දිනට කියන එක නිසා පටලවගෙන දාන වැඩි දිනට කියලා විස්තීර්ණ ආදායම්. එතකොට සර් හරි මිස් හරි ඒ කාලේ හිතුව වැරදි දානවා. වැරදි දැම්මට වාට කියලා නැහනේ ඇයි ඒක වැරදි කියලා. ඔන්න ඔය වැරදි වෙන්න හේතුව තමයි මං කිව්වේ. ලාභය කියලා කියන්නේ යම් නිශ්චිත අවස්ථාවක උපයපුවත් කියන්න පුළුවන්වත් දෙයක් නෙවෙයි. ලාභය කියන්නේ අදාළ කාල පරිච්ඡේදයකට අදාළව උපයන දෙයක්. ඒ කාල පරිච්ඡේදය අවුරුද්දක් නම් හිතන්නකො 1.1.12.31 කියලා 1.1.12.31 අතර උපයපු ආදායම 1.1.12.31 අතර කරපු වියදම් ටික ගැලපුවාන් පස්සේ තමයි ලාභය. ලාභය ප්‍රකාශ කරන යම් කාල පරිච්ඡේදයකට අදාළ. ඔන්න එක කන්සෙප්ට් එක. නිශ්චිත අවස්ථාවකට හඳුන ගන්න කන්සෙප්ට් තියෙනවා. දැන් අරගෙන මම උදාහරණයක් ගන්නම්කෝ. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ වා රූල් කරද්දී අර උඩ පෙළේ තුනේ දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා ලිව්වට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හෙවත් ශේෂ පත්‍රය අඳිද්දී ඔයා කවදාවත් දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා දාන්නේ නැහැ. ඒක දැම්මොත් වැරදි දානවා මිස් හරි සර් හරි. එතනදි දාන්නේ 3.31 දිනට. මෙන්න මේ අවස්ථාවේ මෙන්න මෙච්චර වත්කම් මෙන්න මෙච්චර වගකීම් මෙන්න මෙච්චර හිමිකම් තියෙනවා. ඒක හඳුන ගන්නේ යම් නිශ්චිත දිනකට. ඒ කියන්නේ අවස්ථාව. එහෙනම් ව්‍යාපාරයේ ලාභයේ යම් කාල පරිච්ඡේදයකට අදාළව හඳුනගත්තට ව්‍යාපාරයේ වත්කම් ව්‍යාපාරයේ වගකීම් ව්‍යාපාරයේ හිමිකම් හිමිකම් කියන්නේ ප්‍රාග්ධනය හඳුනාගන්න යම් නිශ්චිත අවස්ථාවක්. මේ අවස්ථාවේ ප්‍රාග්ධන සම්පත් මෙච්චරයි. මේ අවස්ථාවේ වත්කම් මෙච්චරයි. මේ අවස්ථාවේ ව්‍යාපාරයේ වගකීම් මෙච්චරයි. යම් නිශ්චිත අවස්ථාවක්. තව උදාහරණ 3.31 දින තොගේ කියලා එකක් අහලා දෙනවා.
तो තොගය කියන විචල්‍යයත් යම් නිශ්චිත අවස්ථාවක්. තොගය. හරි. අර මං කිව්වා වගේ කාල පරිච්ඡේදයකට අදාළව ආදායම. ඒ උදාහරණයක් විදිහට මම රැකියාවක් කරනවා මගේ ආදායම කියලා ගත්තොත් මට කියන්න බෑ මේ දිනක මං ආදායම මෙච්චරයි කියලා. හරිද? ඒක මං ඒ අවස්ථාවේ උපයෝග එකක් නෙවෙයි. මේ කාල පරිච්ඡේදය පුරාවට උපයෝග දෙයක්. ඒකට කෙනෙක්ගේ ආදායම ප්‍රකාශ කරන්නේ යම් කාල පරිච්ඡේදයක්. මාසික ආදායම මෙච්චරයි. ඒ කියන්නේ මාස පුරාවට උපයෝග ආදායම. ඒකට ආදායම කියන්නේ කාල පරිච්ඡේදයකට අදාළව ප්‍රකාශ කරන එක. මිනිස්සුන්ගේ වියදම කියලා කියන්නේ යම් කාල පරිච්ඡේදයකට අදාළව වියදම් මෙච්චරයි කියලා ප්‍රකාශ කරන දෙයක්. තේරුණාද කියන්නේ? එහෙනම් සමහර සංකල්ප තියෙනවා අපි ඒවා හඳුනගන්නේ කාල පරිච්ඡේදයකට අදාළව. උදාහරණ ලාභය, ආදායම, වියදම. සමහර සංකල්ප තියෙනවා විචල්යන් අපි ඒවා කාල පරිච්ඡේදයකට අදාළව නෙවෙයි හඳුනගන්නේ යම් නිශ්චිත අවස්ථාවක් පදනම් කරගෙන. ඒ අදාළ අවස්ථාවට කොච්චරක් තියෙනවද කියලා තමයි ගන්නේ. ව්‍යාපාරික වත්කම්, වගකීම්, ප්‍රාග්ධනය, තොගය ඒවා යම් නිශ්චිත අවස්ථාවක් පදනම් කරගෙන ගන්න. ඊළඟ මෙහෙම අවස්ථා දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. මේ කාල පරිච්ඡේදයකට හඳුනගන්න විචල්යන් කියන්නේ මේ ස්වරූපය තමයි අපි කියන්නේ ප්‍රවාහ විචල්යන් කියලා. යම් කාල පරිච්ඡේදයකට අදාළව හඳුනගන්න දේවල්. අර මං කිව්වේ නිශ්චිත අවස්ථාවකට අදාළව හඳුනගන්න ඕනේ. ඒවට කියනවා තොග විචල්යන් කියලා. හරිද? ඒවට කියනවා තොග විචල්යන් කියලා. එහෙනම් විචල්යන් ආකාර දෙකයි හඳුනගන්න. ඒ කියන්නේ ආකාරය අනුව කාල පරිච්ඡේදයකට අදාළව හඳුනා ගන්නවා නම් ඒවට කියනවා ප්‍රවාහ විචල්යන් කියලා. නිශ්චිත අවස්ථාවක් පදනම් කරගෙන හඳුනා ගන්නවා නම් ඒවට කියනවා තොග විචල්යන් කියලා. බලන්නකොට හරි ප්‍රවාහ විචල්යන් තොග විචල්යන් හරි ඔන්න ඔහොම විචල්යන් දෙකක් එතකොට ළමයි මෙතනම් මම කිව්වා ප්‍රාග්ධනය කියන සාධකය ඒ කියන්නේ කොච්චර ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් තියෙනවද රටක වෙන්න පුළුවන් ආයතනයක ඒක ප්‍රකාශ කරන්නේ මෙන්න මේ අවස්ථාවේ ප්‍රාග්ධන සම්පත් වටිනාකම මෙච්චරයි ඒක අපි ප්‍රකාශ කරන්නේ යම් නිශ්චිත අවස්ථාවකට. ඒ නිසා ඒකට කියනවා තොග විචල්යක් කියලා. රටේ ප්‍රාග්ධන සම්පත් මෙච්චරක් තියෙනවා. වරායවල්, ගුවන් තොටුපළවල්, මහා මාර්ග මෙන්න මේ අවස්ථාවට බැලුවහම මෙච්චර වටිනාකමක් රටේ තියෙනවා. යම් නිශ්චිත අවස්ථාවක ප්‍රකාශ කරනවා. ප්‍රාග්ධනය කියන්නේ අපි කියනවා ඒක තොග විචල්යක්. හැබැයි ළමයි ආයෝජනය දැකලා තියෙන ඔය ආයෝජනය සම්බන්ධයෙන් එහෙම නිවුස් කවදාවත් දැකලා තියෙනවද ප්‍රවෘත්ති වලට කියනවා අප්‍රේල් 14 වෙනිදා 12ට රජයේ ආයෝජන මෙච්චරයි කියලා දැකලා තියෙනවද? එහෙම නිශ්චිත අවස්ථාවකට ප්‍රකාශ කරන්නේ නැහැ. ඔයා දැකලා ඇති අහලා ඇති 2020 වර්ෂය සඳහා රජයේ ආයෝජනය බිලියන 20යි. 2021 වර්ෂය සඳහා රජයේ ආයෝජනය මෙච්චරයි. ඉදිරි වර්ෂ 5 සඳහා රජයේ ආයෝජනය මෙච්චරයි. ඒක ළමයි හැම ප්‍රොජෙක්ට් එකක්ම පටන් ගද්දී ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී මෙන්න මේ දවසේ පටන් ගරන් මෙන්න මේ දවසේ ඉවර වෙනවා කියලා සැලැස්මක් තියෙනවා. ඒතර මේ කාල පරිච්ඡේදයේ පුරාවට තමයි ආයෝජනය කරන්නේ. ආයෝජනය කියන එක යම් නිශ්චිත අවස්ථාවක් පදනම් කරගෙන ප්‍රකාශ කරන්නේ ආයෝජනයේ ප්‍රකාශ කරන්නේ කාල පරිච්ඡේදයකට අදාළව. අර මම කලින් කිව්වා වගේ 2021 වර්ෂයේ ආයෝජනය බිලියන මෙච්චරයි. ඉදිරි වර්ෂ 10 සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන වියදම රජයේ මෙන්න මෙච්චරයි. එහෙම තමයි ප්‍රකාශ කරන්නේ.
ඒකට ආයෝජනය කියන concept එක ප්‍රකාශ කරන්නේ යම් කාල පරිච්ඡේදයකට අදාළව. ඒක නිසා අපි ඒවට කියනවා ප්‍රවාහ සංකල්පයක් කියලා. ඒක ආයෝජනය ප්‍රවාහ සංකල්පයක්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. පුංචි කරුණු උනාට තේරුම් ගන්න ගොඩාක් දේවල් තිබ්බා. හරිද? ඒව නෝට් කරගන්න. කාල පරිච්ඡේදයකට අදාළ ප්‍රකාශ කරනවා නම් තමයි ප්‍රවාහ විචලනය කියන්නේ. නිශ්චිත අවස්ථාවක් පදනම් කරගෙන ප්‍රකාශ කරනවා නම් ඒවට තොග විචලනය කියනවා. පාඩමට සම්බන්ධ කරොත් ප්‍රාග්ධනීය කියන්නේ තොග විචලනය, ආයෝජනීය කියන්නේ ප්‍රවාහ විචලනය. හරි? ප්‍රශ්න නැත්තම් තේරුණා නම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. මොකක් හරි පුංචි තේරුම් නැති කොටසක් හරි ඔයාගේ ඔළුවේ ප්‍රශ්නයක් හරි තියෙනවා නම් මැසේජ් එක දාලා අවශ්‍ය දේවල් නෝට් එකක් දාගන්න. මේක කොහොමද ටියුට් එකේ නෑ ළමයි. අර අදහස් වෙනස විතරයි දාලා තියෙන්නේ ඒවා ලියාගන්න. හරි ඒ කිව්වේ තේරුණා කියලානේ. මට ලියාගෙන ඉවර වෙලත් මැසේජ් එකක් දාන්න ඕකේ කියලා. අවශ්‍ය දේවල් මම ඒක උඩ ඊළඟ කොටසට යනවා. අපෝ එකපාරක් කියලා දෙන්නම්. හරි? අහන් ඉන්න හරියටද? හරි? අපි එකපාරක් කියනවා මේ බලන්න පිටියෙන් විචලයන්. විචලයන් ළමයි හඳුනා ගන්න ආකාරය අනුව වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. සමහර විචලයන් අපි හඳුනාගන්නේ යම් නිශ්චිත අවස්ථාවකට අදාළව තමයි මේ වටිනාකම හොයාගන්නේ. සමහර විචලයන් තියෙනවා එහෙම යම් නිශ්චිත අවස්ථාවකට අදාළව කවුන්ට් කරන්න බෑ. ඒ කවුන්ට් කරලා කිව්වොත් ඒක වැරදි. එහෙම අවස්ථාවකට කියන්න පුළුවන්. ඒවා අදාළ වෙන්නේ යම් කාල පරිච්ඡේදයකට. පොඩි ඔයාට දැන් එක්සැම්පල් එකක් මම දුවා. මම ඔයාගෙන් අහුවොත් දැන් ඔයාගේ පර්ස් එකේ තියෙන මුදල් වටිනාකම කියන්නේ කියලා. ඔයාලට පුළුවන් දැන් පර්ස් එක ගත්තා මුදල් වටිනාකම මෙච්චරයි. මගේ තියෙන මුදල් වටිනාකම මෙච්චරයි කියලා. ඒක යම් නිශ්චිත අවස්ථාවක දැන් තියෙන තත්ත්වේ දැන් තියෙන මුදල් ප්‍රමාණය තමයි ඔයා බලලා කියන්නේ. ඒක නිශ්චිත අවස්ථාවකට ප්‍රකාශ කරන්න පුළුවන් විචලනය. ඒ වගේ ඒවට තමයි තොග විචලනය කියන්නේ. ඔයා කියන පර්ස් එකේ තියෙන සල්ලි නැනස මේ අවස්ථාවේ බලන්න බෑ කාල පරිච්ඡේදයකට අදාළව මේ සල්ලි ටික බලන්න ඕනේ එහෙම කියන්නේ. එහෙම කියන්නේ නෑනේ. දැන් සල්ලි කොච්චරක් තියෙනවද කිව්වා. නිශ්චිත අවස්ථාවක්. හැබැයි මම ඔයාගෙන් අහුවොත්
ළමයි මට මේ ඔයාගේ ආදායම කියන්නේ කියලා. ඔයා හයි සර් ආදායම කියන්නේ මේ මම මේ අද දවසේ ආදායමද මේ සතියේ ආදායමද මේ මාසේ ආදායම. ඔයා වුණත් මගෙන් ප්‍රශ්න කරොත් සර්ගේ ආදායම කීයද කියලා. මේ අවස්ථාවට දැන් මෙහිම ආදායම මෙච්චරයි කියලා බලන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. මම ඔයාගෙන් අනිත් පැත්තට ප්‍රශ්න කරනවා. හරි ඔයාට ඕනේ දවසේ ආදායමද සතියක ආදායමද මාසික ආදායමද? මොකද හේතුව ඒ ආදායම කියන concept එක කාල පරිච්ඡේදයකට තමයි හඳුනගන්නේ. කාල පරිච්ඡේදයකට නැතුව ප්‍රකාශ කරන්න බෑ ඒ concept. ලාභය වුණත් එහෙමයි. ලාභය කියන්නේ මොන කොච්චර කාලයක් තුල උපයපු ලාභයක්. ආදායමත් ඒ වගේ. ඒවා කාල පරිච්ඡේදයකට අදාළ. ඒ concept වලට තමයි ප්‍රවාහ විචලනය කියන්නේ. කාල පරිච්ඡේද. හරි? කොහොමද අපි මේ කතා කරපු concept එකෙන් ප්‍රාර්ථනයේ ප්‍රමාණය අපිට අර නිශ්චිත අවස්ථාවක ගිහිල්ලා බලන්න පුළුවන්. ප්‍රාර්ථන වටිනාකම් මෙච්චරක් තියෙනවා. හැබැයි ආයෝජනය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. හිතන්නකො ළමයි රටක ප්‍රාග්ධන තොගයට අලුතින් එකතු කිරීමක් තමයි වරායක් හදනවා කියන්නේ. ඔයාට පුළුවන් ද වරාය මේ ශනිකව මෙහෙම කරද්දී එකතු කරලා නිකන් ඉන්න? එහෙම බෑනේ. වරාය බිලියන 100යි නම් ඉන්වෙස්ට්මන්ට් එක වරාය හදන්න අවුරුදු 2ක් ගියා නම් ඔයා කියන්න ඕනේ අවුරුදු 2ක ඉන්වෙස්ට්මන්ට් එක බිලියන මෙච්චරයි කියලා. අදාළ වටනවා. ඒක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ප්‍රාර්ථන රටේ ප්‍රාර්ථන තොගයට එකතු කිරීම. වරායක් හදනවා වෙන්න පුළුවන්, ගුවන්තොටුපළක් හදනවා වෙන්න පුළුවන්. පෝර්ට් සිටි එක ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක්. මේ පෝර්ට් සිටි එක මෙහෙම කරද්දී එකතු කරන්න බෑ. තාම ඉන්වෙස්ට්මන්ට් එක වෙනවා. තව මාස ගානක්, තව අවුරුදු ගානක් ගෙයි. ඒකට ඔය ආයෝජනය වෙන්නේ අවුරුදු 5ක් නැත්නම් අවුරුදු 10කට. කාල පරිච්ඡේදයකට තමයි ආයෝජනය ප්‍රකාශ කරන්නේ. ඒවට කියනවා ඉන්වෙස්ට්මන්ට් වලට කියනවා ප්‍රවාහ විචලනය. හරි? මම හිතනවා හරියටම පැහැදිලි වෙන්නේ නැති කියලා. ළමෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් ගම්දෙනුවක් සිදු අවස්ථාවේදී මේකේ ආදායම ඇහුවොත් ඒක නිශ්චිත අවස්ථාවක් නෙමෙයිද කියලා. ගම්දෙනුවක් නෑ ළමයි සාමාන්‍යයෙන් දැන් ප්‍රැක්ටිකලි මේ අවස්ථාවේ තමයි මට මේ සල්ලි හම්බුනේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඔහු විසින් මේ ආදායම උපයපු කාල පරිච්ඡේදයට අදාළව හිතන්නකෝ මම දැන් අද දවස් මේ විනාඩි 5ක් උගන්නලා මම හම්බ කරනවා කියලා හිතන්නකෝ. හරිද? මේ වට පැය දෙකයි උගන්වන්නේ. මේ පැය දෙක උගන්වලා මම ඒකත් මම මේ ඔයා හිතුවට හාසලි මේ නිශ්චිත අවස්ථාවේ ආදායම් මෙච්චරයි කියලා නෑ මම පැය දෙකක් උගන්වලා මේ පැය දෙකක ආදායම කියලා. අර වැඩ තේනවද? ආදායම ප්‍රකාශ කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක අදාළ. අර ඒක මේ තත්පරේ මේ අවස්ථාවේ මෙච්චරයි කියන එක ප්‍රැක්ටිකල් නෑ. අපිට ඔයාගේ ප්‍රශ්න අහපු විදිහට ඔයාලට දැනුණට ඒක එහෙම ප්‍රකාශ කරන්න එක ප්‍රැක්ටිකල් නෑ. ලාච්චුවේ තියෙන සල්ලි ප්‍රමාණය වාට ලාච්චු කරලා මේ අවස්ථාවේ මෙච්චරක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒකයි මම කිව්වේ වත්කම් ටික කියන්න පුළුවන්. ලංකාවේ ප්‍රාග්ධන සම්පත් ටික ඔක්කොම කැල්කලා මේ වෙලාවේ ප්‍රාග්ධන සම්පත් මෙච්චරක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ආදායම කියන්නේ ඒක කාල පරිච්ඡේදයක් එක ප්‍රකාශ කරන එකක්. මේ අවස්ථාවේ ආදායම මෙච්චරයි කියන එක එච්චර සාර්ථක නෑ. එහෙනම් ඒක ඔයා හැමදාම උපයපු ආදායම් ටික අරගෙන ගන්නේ කළා එහෙම කියනවා කියලා වෙන්න බෑ. එහෙම කියන්නේ නෑ සාමාන්‍ය. ප්‍රැක්ටිකල් නෑ ඒක. දැන් කාල පරිච්ඡේදයකට අදාළව තමයි ආදායම ටික කියන්නේ. හරිද? එකවුන්ට්ස් වල දන්නවනවා 1985 උපයපු ආදායම ව්‍යාපාරයේ මේ දිනට ආදායම් මෙච්චරයි කියලා ඒ කොහොම කැල්කුලේට් කියන්නේ නෑනේ. එහෙම කියන එකේ තේරුමක් නෑනේ. එහෙම ආදායම් ගන්න එකල මොකක්ද අපිට තියෙන ප්‍රයෝජන? ආදායම් මෙන්න ගන්නේ කරන්නේ යම් කාල පරිච්ඡේදයකට අදාළව වියදම් ගන්නේ කරන්නේ යම් කාල පරිච්ඡේදයකට අදාළව ලාභය ගන්නේ කරන්නේ යම් කාල පරිච්ඡේදයකට අදාළව. හරි? හරි එතකොට පළවෙනි වෙනස වට තේරෙනවා නේද? ප්‍රාර්ථනය කියන්නේ මොන විචලනයක්ද? මොන විචලනයක්ද ප්‍රාර්ථනය කියන්නේ? මට උත්තරේ වා ටයිප් කළා. ප්‍රාර්ථනය කියන්නේ මොන විචලනයක්ද? පොඩක් ගාලා.
ප්‍රාර්ථනය කියන්නේ මොන විචල්යක්ද? තොගද ප්‍රවාහද? සිංහල ඕනෙත් නැහැ. ඉංග්‍රීසියෙන් හරි. තොග. හරි? ඇයි? ප්‍රාර්ථනය කියන එක යම් නිශ්චිත අවස්ථාවක හඳුනගන්න පුළුවන් නිසා. ආයෝජනය කියන්නේ මොන විචල්යක්ද? ආයෝජනය කියන්නේ මොන විචල්යක්ද? ප්‍රවාහ. අනිත් අය ආයෝජනය කියන්නේ මොන විචල්යක්ද? ප්‍රවාහ විචල්යයක්. ඇයි ඒ? ආයෝජනය කියන එක යම් කාල පරිච්ඡේදයකට අදාළව තමයි හඳුනගන්නේ. ඒක ප්‍රවාහ විචල්ය. පළවෙනි වෙනස හරි. දෙවෙනි වෙනස මම හිතනවා ටියුට් එක බලන් ඉන්නේ කියලා. ප්‍රාර්ථනයේ තියෙන ෂේ වීමකට ලක් වෙනවා. ප්‍රාර්ථන සම්පත් ස්ථාවර ප්‍රාර්ථන සම්පත් ළමයි පාවිච්චි කරන්න ගෙවෙනවනේ. ප්‍රාර්ථන සම්පත් ෂේ වීමක් වෙනවා. ගොඩනැගිලි, යාන්ත්‍ර සූත්‍ර, වරායවල් ගත්තත්, ගුවන් තොටුපළවල් ගත්තත්, මහා මාර්ග ගත්තත්, අධිවේගී මාර්ග ගත්තත් සියලුම දේවල් කාලයක් එක්ක භාවිතා කරන්න ෂේ වෙනවා. ඒක ප්‍රාර්ථනයේ ලක්ෂණයක්. ආයෝජනය කියන්නේ ඒ ටිකට නැවත එකතු කිරීම. ඒකට එකතු කිරීමෙන් වෙන්නේ අර ෂේ වුණ ටික නැවත පිරවෙන එක. දැන් කොළඹ වරාය හදපු දවස් ඉඳන් එකම විදියට නෑනේ ළමයි. ඒකට ආණ්ඩුව විසින් යම් ආයෝජන වියදමක් දරනවා. ඒ ආයෝජන වියදමෙන් සමහර වෙලාවට අලුත්ම සම්පත් බිහි වෙන්න පුළුවන් ශුද්ධ ආයෝජනය. ඒ වගේම අර ෂේ වෙන සම්පත් ටික නැවත බිහිවීමක්, නැවත පිරවීමකුත් සිද්ධ වෙනවා. අන්න දෙවෙනි වෙනස ප්‍රාග්ධනයේ ෂේ වීමකට ලක් වේ. ආයෝජනය තුළින් අර ෂේ වූ සම්පත් ප්‍රතිසම්පාදනයක් සිද්ධ වෙනවා. ආයෝජනය තුළින් ෂේ වුණ සම්පත් ප්‍රතිසම්පාදනයක් සිද්ධ වෙනවා. හරි? ඔන්න දෙවෙනි වෙනස. 3. ඔයාලට මතකයි අන්තිම දවසේ අපි කතා කරා ඉතුරුම් ආයෝජනය ප්‍රාර්ථනය කියන concept තුනේ සම්බන්ධය. රටක ඉතුරුම් තුලින් තමයි ආයෝජන බිහි වෙන්නේ. ආයෝජන තුලින් තමයි ප්‍රාර්ථනය වෙන්නේ. ඉතුරුම් ආයෝජනය ප්‍රාර්ථනය. එහෙනම් මේ ආයෝජනයයි ප්‍රාර්ථනය අතර සම්බන්ධයක් අපිට ගොඩනගන්න වෙනසක් ගොඩනගන්න පුළුවන්. මේ කියන ප්‍රාර්ථනය බිහි වෙලා තියෙන්නේ ආයෝජන තුලින්. හැබැයි මේ මැද තියෙන ආයෝජන බිහි වෙලා තියෙන්නේ ඉතුරුම් තුලින්. සම්බන්ධය මතකයිනේ පිටු අංක 15 තියෙන ඕනනම් බලන්න. ඉතුරුම් තුලින් ආයෝජන බිහි වෙනවා. ආයෝජන තුලින් ප්‍රාර්ථනය බිහි වෙනවා. එහෙනම් වෙනසක් විදියට කියන්න පුළුවන්. ප්‍රාර්ථනය බිහි වෙන්නේ ආයෝජන තුලින්. ආයෝජන බිහි වෙන්නේ ඉතුරුම් තුලින්. ඔබ කියන්න පුළුවන්. ඒතර මම කිව්වේ ඔය තුන්වෙනි වෙනස. 4. ප්‍රාග්ධනය ළමයි අපි ප්‍රකාශ කරන මූර්ත සංකල්පයක් විදියටනේ. අපි මූර්ත වටිනාකම තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, ඒ වගේ දේවල් තමයි අපි ප්‍රාග්ධනය කියලා ගන්නේ. ආයෝජනය අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ දැන් මූර්තාගයකින් නෙවෙයි ප්‍රකාශ කරන්නේ. සුදල්මිය පැත්තෙන් තමයි ප්‍රකාශ කරන්නේ. කවදාවත් අපි කියන්නේ නැහැ ළමයි. ප්‍රවෘත්ති වල දැකලා තියෙනවා. ලබන අවුරුද්දේ ආයෝජනයේ වරායවල් 3යි, මහා මාර්ග 4යි, ගුවන් තොටුපළවල් 1යි. එහෙම කියනවාද? මේ සමාගමේ ලබන අවුරුද්දේ ආයෝජන ගොඩනැගිලි 5යි, යන්ත්‍ර සූත්‍ර 2යි, මෝටර රථ 2යි. එහෙම කියන්නේ නැහනේ. කියන්නේ කොහොමද? මෙරට ලබන වර්ෂයේ ආයෝජනයේ බිලියන 20යි. මෙම ආයතනයේ එළඹෙන වර්ෂයේ ආයෝජනය බිලියන 5යි. එහෙම. හරි. මුදල්මය පැත්තෙන් තමයි ගොඩක් වෙලාවට ආයෝජනය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි කියනවා ආයෝජනයේ බොහෝ විට මූල්‍ය සංකල්පයක් ඒක මුදලින් ප්‍රකාශ කරන නිසා. හරිද? ප්‍රාග්ධනය කියන එක අපි මූර්ත සම්පතක් විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. වරායවල්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ඒ වටිනාකම. අන්තිම වෙනසට දාලා තියෙන්නේ නිර්වචන දෙක. ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ආධාරකයන්. ප්‍රාග්ධනය කියලා කියන්නේ ආයෝජනය කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ නිපදවීම සම්පත් යෙදවීමේ ක්‍රියාවලියද. ඒ කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ වලට සම්පත් ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලියද තමයි අපි ආයෝජනය කියලා කියන්නේ. හරි. පොඩ්ඩක් වෙනස්කම් ටික ආපහු කියවගන්න. එලෙවල් පේපර් එකත් එක්ක අවුරුද්ද ගහලා තියෙනවා ප්‍රාග්ධනය සහ ආයෝජනය අතර වෙනස.
ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අර අලුතෙන් ආපු ළමයි එහෙම ඉන්නවා නම් මම කලබල වෙන්න එපා ඔයා. අනේ මුකුත් තේරෙන්නේ නැහැ කියලා මේ ඉන්න පාඩම් මැද ඉන්නේ. හරි? පාඩම් මැද ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් මැනේජ් කරගන්න අර අලුත් පාඩමේ ඉඳන් අපි හරියටම කරුණු ටික තහවුරු කරගෙන යන්න. මේකක් අර නිකන් තේරුණාක් නැතත් මේ යම් කිසි ප්‍රතිශතයක් හරි වට තේරෙනවද ඒ ටික හරි අර ඔළුවට වැටලා තියෙන එක හොඳයි මුකුත් නැතුව ගෙදර ඉන්නවට වඩා. ඒකයි මම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා කිව්වේ. කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. මේවා ස්ටෙප් බයි ස්ටෙප් ඔයා මුලින් ඉඳන් ඉගෙන ගන්නවා. හරිද? ඕකේ කියලා මෙසේජ්. අන්තිම එක කියලා දෙන්න ඕක. අන්තිම එකේ කියන්නේ තමයි නිර්වචනය. ඒ බලන්න. ප්‍රාර්ථනය ආයෝජනය ප්‍රාර්ථනය කියන්නේ මේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය කියලා හිතන්න. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. හරිද? මිනිස්සු විසින් නිර්මාණය කරපුවා. ඔය කියන සම්පත් කියන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න මිනිසා විසින් නිර්මාණය කරපුවාට තමයි ප්‍රාර්ථනය කියලා කියන්නේ මේ සම්පත්. ඒකට මම මෙතන උදාහරණ ලිව්වොත් මේවට අයිතිවන. ඔයාම කල්පනා කරලා බලන්න. උදාහරණ ලිව්වොත් මේවට අදාළව උදාහරණ ලිව්වොත් මේවට අදාළව ගොඩනැගිලි ගන්න පුළුවන්. නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් වෙයි පුළුවන්. කවුරු හදපුවද ගොඩනැගිලි කියන්නේ? මිනිස්සු හදපු. මෝටර රථ ගන්න පුළුවන්. යන්ත්‍ර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒවාට තමයි ප්‍රාර්ථනය. එහෙනම් ප්‍රාර්ථනය නිර්වචනය කරනවා නම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආධාර කරගන්නා මිනිසා විසින් නිර්මාණය කරන ලද දේවල්. ඔන්න ප්‍රාර්ථන. හරිද? ප්‍රාර්ථන. ඒකට මේ ප්‍රාර්ථන සම්පත් තියනවා කියලා හිතන්නකො රටක හෝ මේ රටක හෝ ආයතනයක ප්‍රාර්ථන සම්පත් තියෙනවා. රටක් කියලා ගත්තොත් රටක තියෙන ප්‍රාර්ථන සම්පත්. වරාය කියන්නේ අර වගේ ප්‍රාර්ථන සම්පත්. ගුවන් තොටුපොළ කියන්නේ ප්‍රාර්ථන සම්පත්. මහා මාර්ගය කිව්වොත් ප්‍රාර්ථන සම්පත්. ඇයි මං එහෙම කියන්නේ? බලන්න මේකෙන් අර කියන දේ කියවෙනවා නේ. නිෂ්පාදනයේ යොදා ගන්න පුළුවන් දෙයිද මේවා? පුළුවන්. මේවා කවුරු හදපුවද? වරායවල් ගුවන් තොටුපොළ ඉබේ පැලවෙලාද? නෑ. මිනිස්සු හදපුවා. මේවා ප්‍රාර්ථනය කියන්න පුළුවන්. ආයතනයක් ගත්තාත්
ඒකෙත් ප්‍රාග්ධන සම්පත් තියෙනවා. ගොඩනැගිලි, යන්ත්‍ර ඔය වගේ දේවල්. මේක තමයි ආයතනයක ප්‍රාග්ධන සම්පත්. නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් මිනිස්සු හදපුවා. හරි. ඉතින් මේ රටක හරි ආයතනයක හරි මේ තියෙන ප්‍රාග්ධන සම්පත් වලට තව කවුරු හරි කෙනෙක් අලුතින් දෙයක් එකතු කරනවා. ඒක තමයි අපි ආයෝජනය කියන්නේ. يعني ප්‍රාග්ධන සම්පත් බිහි කරනවට මේකට ඇඩ් කරනවට අපි කියනවා ආයෝජනය. මම මේ කියන්නේ ආයෝජන අවස්ථාව. හරිද? නිකන් ප්‍රැක්ටිකල් හිතන්න. ඊයේ පෙරේදා නිවුස් වල දකින්න ඇති කොමගම පැත්තේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න ගියා. ඒක පස්සේ කැන්සල් වුණා. හදනවා කියලා හිතන්නකෝ. අන්න ආයෝජනය. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීම. ඇයි මම එහෙම කියන්නේ? ඒකෙන් වෙන්නේ රටේ ප්‍රාග්ධන සම්පත් වලට අලුතෙන් එකතු වෙන්නේ. රත්නපුර හයිවේ එකක් ඔය කොරණ පැත්තෙන් හදන්න යනවා. එහෙම හදනවා කියන්නේ ආයෝජනයක්. ඇයි මම එහෙම කියන්නේ? රටේ තියෙන මහා මාර්ග පද්ධතියට ඒක එකතු වෙනවා. අලුතෙන් එකතු කියනවා. හරිද? ඊට පස්සේ හිතන්නකෝ තව කොයි හරි ගුවන් තොටුපළක් ඉදි කරන්න යනවා. ඒ ගුවන් තොටුපළ ඉදි කරනවා කියන්නේ ආයෝජනයක්. මම ඔය කිව්ව රටක් පැත්තේ. ආයතනයක් පැත්තෙන් ආයතනයේ අලුත් බිල්ඩින් එකක් හදන්න යනවා. ආයෝජනය. අලුතෙන් යන්ත්‍ර මිලදී ගන්න. ආයෝජනය. මොකද ඒකෙන් වෙන්නේ ප්‍රාග්ධන සම්පත් වලට අලුතින් එකතු කිරීමක්. ඒක අන්තිම එකේ කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ නිපදවීමට සම්පත් යෙදවීමේ ක්‍රියාවලිය. එතකොට මේගොල්ලන් අලුත් ග්‍රවුන්ඩ් එකක් හදන්න යන එක ඒකින් වෙන්නේ මේ ප්‍රාග්ධන සම්පත් බිහි වෙන එක. ඒ බිහි වෙන්න තමයි මේගොල්ලන් සම්පත් යොදවන්නේ. ඒ ඉන්වෙස්ට්මන්ට් එකකින් වෙන්නේ ප්‍රාග්ධන සම්පත් බිහි වෙන්න සම්පත් යොදවන එක. අර මං කියපු උදාහරණ බලන්න හයිවේ එකක් හදන්න රජයේ තියෙන එකේ සම්පත් යොදවන්න යන්නේ හයිවේ එකට. ආයෝජන. ඒ ආයෝජනයේදී වෙන්නේ ප්‍රාග්ධන භාණ්ඩ බිහි වෙන්න සම්පත් යෙදවීම. ඒක යොදවලා ඉවර වෙලා ප්‍රාග්ධන භාණ්ඩ බවට බිහි වුණාන් පස්සේ තමයි ඒක ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඉතින් ඔය අදහස් දෙක තමයි වෙනස්කම් දෙකකට දාලා තියෙන්නේ. ඔය තමයි නිර්වචනය. මම හිතනවා අර ප්‍රශ්න අහපු කෙනාට පැහැදිලි වෙන්නේ නැති කියලා. අදාළ මේ දේවල් නෝට් එකක් දාගන්න. හරි. ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා තමයි ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍රය. හරි. ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍රය. ඒ කියන්නේ මේ ආයෝජන මූලාශ්‍රය. මම මේක ක්ලාස් එකේදී නම් පුංචි ගේම් එකක් විදිහට තමයි මේ කොටස කියලා දෙන්නේ. මම දැන් මේක කරන්න අපහසුයි. අර පුළුවන් විදිහට try එකක් දෙන්නම් ඔයාලට අවබෝධ වෙන විදිහට මේක තේරුම් කරලා දෙන්න. හරි. මේ විදිහට මම ඔයාලට පුංචි කතාවක් කියනවා. ඒ කතාවට අනුව ඔයා උත්තර දෙන්න. මේ මම කරන්නේ ප්‍රාග්ධන සම්පත් විහිවන මූලාශ්‍රය. හරිද? ප්‍රාග්ධන සම්පත් විහිවන මූලාශ්‍ර ටික. කියන්නේ. හරිද? මේ විදිහට මේ තියෙන්නේ කොළඹ නගරය කියලා හිතන්න. මේ තියෙන්නේ කොළඹ නගරය. මම මේ කොළඹ නගරේ ඔයා අහලා තියෙන ඔයාට පුරුදු ප්‍රාග්ධන සම්පත් වලට අදාළ වෙන දේවල් ටිකක් තමයි මම මේ කියන්නේ. හරිද? මම ගෝල් බේස් එක පැත්තෙන් පටන් ගන්නම්. හරිද? මේ ගන්නකෝ.
මේ තමයි ගෝල් පේස් එක. අර මේ තියෙන්නේ මොනවද? ඒක පිළිගොඩ. මෙතන තියෙනවා කොළඹ වරාය. මේ තියෙන වරාය. ඊට පස්සේ මෙතන තියෙනවා චැන්ග්‍රිලා. බිල්ඩින් එක. හරි. චැන්ග්‍රිලා. ඊට පස්සේ අනිත් හොටෙලුත් තියෙනවා. මේ ලංකාවෙන් තියෙනවා. ඔය වගේ තියෙනවා. හරිද? ඊට පස්සේ ළමයි මෙතන තියෙනවා කොළඹ පොලිසිය. කොටුව පොලිසිය. ඔය ගිහිල්ලා තියෙනවා නම් ගන්න හැවෙනවා. කොටුව පොලිසිය. ඒ හරිය බැංකු කීපයකුත් තියෙනවා. ලොකු බැංකුනේ. BOC එකේ බිල්ඩින් එක තියෙනවා. සෙලාන් හෙඩ් ඔෆිස් එක නෙමෙයි නෝමල් එකක් තියෙනවා. නේ. ඔයගේ කීපයක් තියෙනවා. පීපල්ස් බැංක් තියෙනවා. හිතන්නකෝ මේ බැංක්ස් ටික කියලා බැංකු බිල්ඩින් ටික. ඊට පස්සේ මේ හරියේ තියෙනවා බස් නැවතුම්බ. ඊට පස්සේ ඒ වගේම තියෙනවා දුම්රිය කාන්ති. හරි. ඊට පස්සේ ගොඩාක් දේවල් තියෙනවා. තව පෞද්ගලික ආයතන තියෙනවා. ඔයගේ ගොඩාක් දේවල් තියෙනවා. හරි. ඒතර මේ කොළඹ නගරයේ තියෙන ඔක්කොම ඔයාලා තේරෙන්නේ නැති ප්‍රාර්ථන සම්පත්. මේ ගොඩනැගිලි මේ ඔක්කොමයි කියන්නේ ප්‍රාර්ථන වරායගත්ත ප්‍රාර්ථන සම්පත්. හරි. ඒතර මේ තියෙන්නේ කොළඹ නගරයට අදාළ ප්‍රාර්ථන සම්පත් කීපයක්. අපේ පාඩම තමයි ප්‍රාර්ථන සම්පාදනයේ මූලාශ්‍ර. ඒ කියන්නේ ප්‍රාර්ථන සම්පත් ගොඩනැගෙන්නේ මොන මූලාශ්‍රවලද? මේ බලන්න. ප්‍රාර්ථන බිහි වෙන්නේ ප්‍රාර්ථනයේ සම්පාදනය කිරීම ළමයි දල ආයෝජනය කියලා කියන්නේ. අපි දන්නවා මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ තමන්ගේ ඉතුරුම්. ඉතුරුම් තමයි මූලාශ්‍රය. හැබැයි ළමයි රටක තමන් ඉතුරු කරපුවම ආයෝජනය කරන්න කියන්නේ ඉතුරු කරපු දේවල් ආයෝජනයක් කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් ලංකාව වගේ නම් ලංකාවේ රජු ඉතුරුම් කරපු දෙයක් නැහැ. ඒක ඍණ. කුටුම්බංශයත් ඉතුරුම් තිබ්බට ලොකු ප්‍රමාණයක් නැහැ. එතකොට අපිට ඉන්වෙස්ට් කරන්න බෑනේ. ඒ වගේ වෙලාවට අපි දේශීය වශයෙන් මේ කුටුම්බ රජය ව්‍යාපාර ආයතනවල ඉතුරුම් නැත්තම් ප්‍රමාණවත් නැත්තම් අපි බලනවා විදේශ පැත්ත. මතක තියාගන්න ආයෝජනය කරද්දී මූලාශ්‍ර විදියට දේශීය මූලාශ්‍ර තියෙන්නත් පුළුවන් ලංකාවේ. විදේශීය මූලාශ්‍ර තියෙන්නත් පුළුවන්. මම උදාහරණයක් එක්ක දෙන්නම් ලංකාවට. දේශීය මූලාශ්‍ර. දේශීය මූලාශ්‍ර කියුවහම ලංකාවේ අයිති ඉතුරු ප්‍රධාන පාර්ශ්වයන් තුනයි කුටුම්බ. ඒගොල්ලන්ගේ ඉතුරුම් වලට කියනවා කුටුම්බ ඉතුරු. ව්‍යාපාරික ඉතුරුම්. මේ දෙකේ එකතුවට කියන්න පුළුවන් පෞද්ගලික ඉතුරුම්. අනිත් එක රාජ්‍ය ඉතුරුම්, රජයේ ඉතුරුම්. ගොඩක් වෙලාවට ළමයි මේ ප්‍රයිවට් ගොඩනැගිලි තියෙන්නේ. ඒවා හදලා තියෙන්නේ මේ පෞද්ගලික ඉතුරුම් වල. ඒක තමන් ගාව තියෙන සල්ලියක් දාලා නැත්නම් බැංකුවකින් සාමාන්‍ය මිනිස්සු තැන්පත් කරන මුදල් ණයට අරගෙන කොහොමරි ලංකාවේ මේ කියන ඉතුරුම් වලින් තමයි මේ ප්‍රයිවට් ගොඩනැගිලි හදලා තියෙන්නේ. හරිද? ඒතර රාජ්‍ය ඉතුරුම් වගේ දේවල් උපකාරී වෙලා තියෙනවා. රජයෙන් ගොඩනැගිලි හදන බස් නැවතුම් පොළ, පස්සේ දුම්රිය ස්ථාන ඔය වගේ දේවල්. හැබැයි රජයේ ඉතුරුම් එහෙම හැමදේම කරන්න ප්‍රමාණවත් නෑ. ඒක නිසා අර විදේශීය මූලාශ්‍රත් මේකට සම්බන්ධ වෙනවා. ආයෝජන මූලාශ්‍ර විදියට ළමයි විදේශීය මූලාශ්‍රත් තියෙනවා.
හරි සමහර වෙලාවට ආයෝජනය කරන්නේ විදේශයෙන් ණය ගන්න. විදේශ ණය. ඔය දැන් කොළඹ වරාය එහෙම පුළුල් කරන් පෝට් සිටි එක මේවා කරන් ණය අරන් තියෙනවා. පෝට් සිටි එක ප්‍රාග්ධ දැන් එක තියෙනවනේ පෝට් සිටි එක. පිටින් ඉස්සරහ. ඒවා හදලා තියෙන්නේ අපේ ඉතුරුම්වත් රජයේ ඉතුරුම්වත් නෙවෙයි. ණය වලින් තමයි හදලා තියෙන්නේ. විදේශයෙන් ණය අරගෙන. හයිවේ එක හදලා තියෙන්නේ එහෙම. චීනෙන් ණය අරගෙන. ඒත් ඒ වගේ දේවල් වලිනුත් ආයෝජනය කරන්න පුළුවන්. ඒවට කියනවා විදේශ ණය. ඒවා හැබැයි දේශීය අංශයෙන් ඒවා නෙවෙයි. ඒවා ඉන්නේ විදේශීය අංශ. හරිද? ණය. මේ විදේශ ණය කියලා කියන්නේ ළමයි අපි ණයට ගන්නේ අපි කවදා හරි ගෙවන්නේ. ඒ වගේම සමහර වෙලාවට අපේ ආයෝජනය කරන්න අපිට සල්ලි පිටරටවල් වලින් දෙනවා. ආපහු අපි ගෙවන්න ඕනේ නැහැ. නිකන් දෙන්න. නැත්නම් ඒගොල්ලන් මුදල් දීලා අපිට ප්‍රාර්ථනා සම්පතක් හදලා දෙනවා. ඒ නිකන් නම් දෙන්නේ ආපහු ගෙවන්න ඕනේ නැත්නම් ඒවට කියනවා අපි විදේශ ප්‍රදාන. විදේශ ප්‍රදාන. ප්‍රදානයන් කියලා කියන්නේ නිකන් හම්බ. ඒ වගේ හම්බුන ඒවා තියෙනවා. BMICH එක දන්නවනේ. BMICH එක කියන්නේ ප්‍රාර්ථනා සම්පතක්. BMICH එක ලංකාවේ හදපු එකක් නෙවෙයි. හරිද? අපිට හම්බුන ටැග් එක. ජපාන්. ප්‍රදානය. නිකන් හම්බුන දෙයක්. ඒතර ඒ ප්‍රාර්ථනා සම්පත් දීලා තියෙන විදේශ ප්‍රදාන කරා. දැකලා තියෙනවා අර පාර්ලිමේන්තු ඒක ඉස්සරහා පාර ජපාන් මිත්‍රත්ව මාවතේ ඒවා බිහි වෙලා තියෙන්නේ ජපානයෙන් හම්බෙන ආධාරවල. ඒකයි ඒ නම ගන්න. හරිද? ඒවට අපි කියනවා විදේශ ප්‍රදාන කියලා. නිකන් හම්බුන දේවල්. හරිද? තව ඉන්වෙස්ට් වෙන විදියකුත් තියෙනවා. දැන් විදේශ ණය අරගෙන ළමයි වරාය දිනු කරනවා. හරි. ඒක විදේශ ණය. BMICH එක ඒවා විදේශ ප්‍රදාන වලින්. හරි. සමහර වෙලාවට ළමයි විදේශ අපිට ණය දෙන්නෙත් නැතුව අපිට සල්ලි නිකන් දෙන්නෙත් නැතුව පිටරට ආයතන ලංකාවට ඇවිල්ලා ලංකාවේ ප්‍රාග්ධන සම්පත් නිර්මාණය කරනවා. ඒවට කියනවා විදේශ ඍජු ආයෝජන කියලා. උදාහරණ ෂැන්ග්‍රිලා එක අපි ණයට අරන් අපි හදපු එකක්ද ෂැන්ග්‍රිලා එක අපිට නිකන් දීපු එකක්ද නෑ ෂැන්ග්‍රිලා එක අපේ නෙමෙයි විදේශ රටකින් ලංකාවේ ඇවිල්ලා හදපු එකක්. ඒවට කියනවා විදේශ ඍජු ආයෝජන කියලා. ඒගොල්ලන් මෙහෙට ඇවිල්ලා ඉන්වෙස්ට් කළා. හරි. ඒවට කියනවා විදේශ ආයෝජන කියලා. කෙලින්ම ණය දීලත් නෑ අපිට සල්ලි නිකන් දීලත් නෑ. ඒගොල්ලන්ම ඇවිල්ලා ඉන්වෙස්ට් කළා ලංකාවේ. ඒවට කියනවා විදේශ ඍජු ආයෝජන කියලා. ඔන්න එතකොට මූලාශ්‍ර ප්‍රාග්ධන මූලාශ්‍ර දේශීය මූලාශ්‍ර සහ විදේශීය මූලාශ්‍ර කියලා කොටස් දෙකක් තියෙනවා. දේශීය නම් කුටුම්බයෝ ව්‍යාපාර රජය කරන ඉතුරුම් ඒක කුටුම්බ සහ ව්‍යාපාර ඉතුරුම් වලට පෞද්ගලික ඉතුරුම් කියන්න පුළුවන්. ඒක රාජ්‍ය ඉතුරුම් මේ දෙක. විදේශීය මූලාශ්‍ර වල විදේශීය ණය අරගෙන අර නිකන් හම්බෙන සල්ලි වලට කියනවා විදේශ ප්‍රදාන කියලා. ඊට පස්සේ විදේශ ඍජු ආයෝජන ඔන්න ඔය හරහා ප්‍රාග්ධන සම්පත් බිහි වෙන්න පුළුවන්. හරි. අදාළ දේවල් නෝට් එකක් දාගෙන ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. නෝට් එකක් දාගන්න ඕනේ මම ගන්නත් දෙලියන්නේ බලවයි. අහන්නේ. අර තේරුම් ගන්න ලේසි අර ඔයා දන්න චිත්‍රයක් මොකක් කරේ ඇඳගන්න. ඒකට ඔය උදාහරණත් එක්කම මතකයි. අර මං කිව්ව රජයේ ආයතන ඒවා රාජ්‍ය ඉතුරුම් වලින් බිහි වුණ ඒවා නැත්නම් විදේශ ණය වලින්.
එකපාරක් මම කියලා දෙන්න මේ අනිත් අය බලන්න ලියලා ඉවරලා ලොග් එක. මේ බලන්න. මේ බලන්න. මම කිව්වේ වාට ප්‍රාර්ථන සම්පත් බිහි කිරීමට අපි කියනවානේ ප්‍රාර්ථන සම්පාදනයවත් ආයෝජනය කියලා. එහෙම ආයෝජනය කරන්න සම්පත් හම්බ වෙන්නේ කොහෙන්ද? සම්පත් සපයගන්නේ කොහෙන්ද කියන එක තමයි මේ chart එකෙන් පැහැදිලි වෙන්නේ. අපි දන්නා ප්‍රධාන වශයෙන් ඉතුරුම් වලින් තමයි අපි ආයෝජනය කරන්නේ. දේශීය ඉතුරුම් වලින්. හරිද? එතකොට කුටුම්බයන්ගේ ඉතුරුම් තියෙනවා, ව්‍යාපාරික ඉතුරුම් තියෙනවා, රජයේ ඉතුරුම් තියෙනවා. මේ ඉතුරුම් අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේ ඉතුරුම් වලින් ඉන්වෙස්ට් කරනවා නම් තමයි මේ පේ දේවල්නේ. කුටුම්බයෝ කියන්නේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු. ඔව්. පස්සේ ව්‍යාපාර, රජය මේ ලංකාවේ අයනේ, දේශීය අයනේ. ඒතර මේ දේශීය අයගේ ඉතුරුම් කියන්නේ මේවට අපි කියනවා දේශීය මූලාශ්‍ර. ඒ කියන්නේ මේ හැම සල්ලියක්ම හම්බෙන්නේ දේශීය වශයෙන්. දේශීය මූලාශ්‍ර. දැන් COVID-19 වසංගතයෙන් මුහුණ දෙන්න රජයට සල්ලි ඕනේ. ඔය රජයේ සල්ලි හොයාගෙන විවිධ ආකාරයකට. උදාහරණයක් විදිහට විවිධ අර රටවල් වලින් ණය ගත්තා. ඒවා විදේශීය මූලාශ්‍ර. පිටරටින් නා. අර COVID-19 වලට ගිණුමක් දාලා හැමදාම ටීවී එකේ දාන්න මේ ගිණුම මං කියලා දාන්න සල්ලි පුළුවන් නම් ඊට පස්සේ ප්‍රවෘත්ති වල පෙන්නනවා මේ ආයතනය මෙච්චරක් දැම්මා ලංකාවේ සම්පත් බැංකුව මෙච්චරක් දැම්මා සෙලාන් එක මෙච්චරක් දැම්මා ඊට පස්සේ දෙරණෙන් මෙච්චරක් දුන්නා මේ හෝටලෙන් මෙච්චරක් දුන්නා මෙන්න මේ මනුස්සයා මෙච්චරක් දුන්නා ඒ account එක දෙන්නේ දේශීය මූලාශ්‍ර අර ඒ වගේ ආයෝජනය කරද්දි මේ ඉන්නේ රට ඇතුලේ ඒවට කියනවා දේශීය මූලාශ්‍ර මේවා ඉන්නේ රටින් පිටින් රට පිටින් ඒවට කියනවා විදේශීය මූලාශ්‍ර तो विदेशी मूलाश्र මොනවාද විදේශයෙන් ණය අරගෙන අපි ඉන්වෙස්ට් කරනවා ප්‍රාර්ථන සම්පත් උදාහරණ විදේශ ණය අරන් දැන් හදලා තියෙන ප්‍රාර්ථන සම්පත් කොට්ටාව මාතර හයිවේ එකේ එහෙම හදලා තියෙන්නේ හරිද පෝට් සිටි එකේ එහෙම හදන්නේ ණය අරගෙන ඊට පස්සේ අර රහන් සයිඩ් මාළඹෙන් අපිනකොට කොට අර ගුවන් දුම්රිය මාර්ගයක් හදන්න යන්නේ ඒව ණය අරගෙන කරන්නේ ගොඩාක් ඒවා ණය අරගෙන කරන්නේ උමුදා විදේශ ප්‍රධාන ඒ වගේම විදේශ ණය ගන්න නැතුව අපිට නොමිලේ හම්බෙන දේවල් තියෙනවා BMICH එකේ එහෙම හම්බුනේ නැහැ. ඔයාලට මතකයි නම් ඉන්දියාවේ අගමැති මෝදි ලංකාවට ආවහම මේ ඔයාලට මතක නැහැ නුවරඑළිය පැත්තේ හොස්පිටල් එකක් ආරම්භ කරා. ඒක නම ජවහර්ලාල් නේරු රෝහල. ඒක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ ඉන්දියාවේ මුදල් වලින්. හරිද? අර අනිත් එක ඔය දැන් ඇම්බියුලන්ස් සේවයෙන් සුවසැරියනේ සුවසැරියේ වාහන ටිකක් ඉන්දියාවෙන් නොමිලේ අපිට දීපු දෙයක්. ඉතින් ඒ ප්‍රාග්ධන සම්පත් දිවි වෙලා තියෙන්නේ පිට රටවල් වලින් නිකම්ම හම්බුන දේවල්. අපි ඒවා අපව ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඒව වලින් ප්‍රාග්ධන සම්පත් දිවි වෙලා තියෙන්නේ. ඒවට කියනවා ඒ මූලාශ්‍ර වලට කියනවා විදේශ ප්‍රධාන. ඒ වගේම අපි ණයට අරන් හරි අපිට නිකම් හම්බෙලා හරි අපි බිහි කරන ප්‍රාග්ධන සම්පත් නැතුව පිට රටවල් වල ආයතන ඇවිල්ලා ඒගොල්ලන්ම ප්‍රාග්ධන සම්පත් රටේ නිර්මාණය කරපු අවස්ථා තියෙනවා. ටැන්ග්‍රිල්ලා එකේ ඒ වගේ උදාහරණයක්. හරිද? ටැන්ග්‍රිල්ලා එකේ ඒ වගේ උදාහරණයක්. ඕන තරම් තියෙනවා. ෆොරින් ඒ කියන්නේ පිට රටවල් වලින් ඇවිල්ලා ඍජු ආයෝජනය කරපු. හරි? ඒ දේවල් අපි ණයවත් ප්‍රධානවත් නෙවෙයි කෙලින්ම ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් විදියට ඇවිල්ලානේ ඒවට කියනවා ඍජු ආයෝජන කියලා. හරි ප්‍රැක්ටිකලි හිතන්න ඒක හරි ලේසි. නිකන් ලොකුවට මවා ගන්න එපා. දේශීය වශයෙන් ගන්න ඒවා දේශීය මූලාශ්‍ර. ඒ තියෙන්නේ කුටුම්බයෝ සාමාන්‍ය මිනිස්සු කරපු ඉතුරුම්, ව්‍යාපාරිකයෝ කරන ඉතුරුම්,
රජයේ කරපු ඉතුරු. ඒක තමයි දේශීය මුදල්. දේශීය වශයෙන් නැතුව පිට රටවල් වලින් හම්බ වෙන දේවල් ඒවට කියනවා විදේශී. ණය වෙන්න පුළුවන්. නිකන් හම්බ වෙන දේවල් වලට විදේශී කිව්වා. කෙලින්ම ඒගොල්ලන් ඉන්වෙස්ට් කරනවා වෙන්න පුළුවන්. විදේශී ඍජු ආය. හරි. උන්තරම් ප්‍රශ්න නැතුවදී. උතරින් ප්‍රාග්ධන ඒ කියන සාධකය සම්පූර්ණයෙන් ඉවරයි. සම්පාදනය කියන්නේ බිහි කරනවා කියන්නේ. ආයෝජනයෙන් වෙන්නේ ප්‍රාග්ධනයෙන් බිහි වෙන එකනේ. ඒකයි ප්‍රාග්ධන සම්පාදනය. ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ තමයි ආයෝජනයේටම තමයි. හරි? ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ ආයෝජනයේටම තමයි. ප්‍රාග්ධන සම්පාදනය. මොකද ආයෝජනයෙන් වෙන්නේ ප්‍රාග්ධනය එකතු වෙන එකනේ බිහි වෙන එකනේ. නිසා ආයෝජනයේ ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ පුළුවන්. සම්පාදනය කියන්නේ ක්‍රියේට් කරනවා කියන්නේ. හරි? ප්‍රාග්ධනය ඉතින් ඉවරයි. එන ව්‍යවසායකත්වයට හරි. ඊළඟ කොටස ළමයි ව්‍යවසායකත්වය. හරි මේ බලන්න. ව්‍යවසායකත්වය. අන්තිම සාධකයේ අපි නිෂ්පාදන සම්පත් වල භූමිය කතා කරා, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ලබන ව්‍යවසායකත්වය කියලා කියන්නේ වැදගත්ම සාධකයක්. entrepreneurship. ව්‍යවසායකත්වය කියන්නේ වැදගත්ම සාධකය. මොකද හේතුව මේ ව්‍යවසායකත්වය කියන සාධකයෙන් තමයි ළමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය ඔය කියන නිෂ්පාදන සාධක එකිනෙක සංචලනය කරලා කියන්නේ මිශ්‍ර කරලා මේක නිෂ්පාදන කටයුත්තක් විදිහට මෙහෙවන්නේ ව්‍යවසායකත්වය. ඒ කියන්නේ ඇත්තටම ව්‍යවසායකත්වය කියලා කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සාධක ටික සංචල කරලා කියන්නේ එකිනෙකට එකතු කරලා ඒක නිෂ්පාදන කටයුත්තක් විදිහට මෙහෙවීම. ඔකට තමයි ව්‍යවසායකත්වය කියන සාධකය කියලා කියන්නේ. ව්‍යවසායකත්වය කියන එකේ අදහස ඕකයි.
ව්‍යවසායකත්වය කියන එකේ අදහස ඕකයි. හරිද? භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනය යන නිෂ්පාදන සම්පත් සංචලනය කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කෙරේ. ඒක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. සංවිධානය කිරීම. මෙන්න මේ ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකය සපයන පුද්ගලයා ඉන්නවනේ. ඒ සපයන පුද්ගලයාට අපි කියනවා ව්‍යවසායකයා. ඒ මිනිස්යාට කියනවා ව්‍යවසායකයා. ලෝකේ ධනවත්ම පුද්ගලයෝ විදිහට ඉන්නේ තමයි ව්‍යවසායකයෝ. බිස්නස්මන්ලා. ඒකට හේතුව දැන් අනිත් සාධක තිබ්බලමයි භූමිය කියන සාධකයේ සැපෙවුවොත් හරි බදු කුලියක් හම්බ වෙනවා. ශ්‍රමය කියන සාධකයේ සැපෙවුවොත් වැටුපක් හම්බ වෙනවා. ප්‍රාර්ථනය කියන සාධකයේ සැපෙවුවොත් පොලියක් හම්බ වෙනවා. හැබැයි ඒ ඔක්කොම නිශ්චිතයි. ඒ කියන්නේ ඔයා ඒ සාධකයේ සපයද්දී ඔයත් එක්ක ඉගෙනනවා යම් කිසි ගානක් ඒ ගාන තමයි ඔයාට හම්බෙන්නේ. හැබැයි ළමයි ව්‍යවසායකත්වයේ කියන සාධකයට අදාළව හම්බෙන ඉපීමට අපි කියනවා ලාභය කියලා. ලාභය ළමයි නිශ්චිත නැහැ. ලාභය විහිදෙනවා. ඒ කියන්නේ යම් අද රුපියල් ලක්ෂ දීලා සමහර වෙලාවට 1,00,000 දෙකක් වෙන්න පුළුවන්. ඩබල් වෙන්න පුළුවන්. ඒක බිස්නස් එකේ ස්වභාවය සහ ව්‍යවසායකයාගේ උපාය මාර්ගික ක්‍රියා සහ ටැලන්ට් එක. මේ දේවල් මම වැඩි සාර්ථකභාවයකට පත් කරොත් වැඩි ඉපීමක් කරන්න පුළුවන්. ඒ දැන් ලෝකයේ ධනවත් මිනිස්සු හැමෝම ළමයි පොඩි තැනේ ඉඳන් ආපු අය. Apple එකෙන් මුලින්ම ගැරේජ් එක පටන් ගන්නවා. Google එකෙන් මුලින්ම ගැරේජ් එක පටන් ගන්නවා. Amazon එක මුලින්ම මේ වගේ පුංචි රසායනාගාරයක පටන් ගන්නවා. හැබැයි අද ලෝකයේ දැවන්ත ව්‍යාපාර. අර ඒකයි. ලාභය කියන එක අර යම්කිසි නිශ්චිත නැහැ. ඒක ඕන වෙලාවක ව්‍යාපාරයේ කැපැසිටි එකත් එක්ක වැඩි කරගන්න පුළුවන්. ඒකයි මේ ව්‍යවසායකයෝ ලෝකයේ ධනවත් මිනිස්සු වෙලා. මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් මේ ලෝකයේ වැඩිම ධනවත් මිනිස්සු ටික ඒ ඔක්කොම ඉන්නේ ව්‍යවසායකයෝ. මේ පේනවනේ අංක 1 මේ තියෙන ළමයි Forbes කියන වෙබ්සයිට් එක මේකෙන් තමයි ලෝකී පිළිගත්ත ඒ කියන්නේ සංගණනයන් දත්තයන් ඉදිරිපත් කරන්නේ. Forbes කිව්වම ලෝක ප්‍රසිද්ධයි. ඒතකොට 2020ට අදාළ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් මේ Forbes සංග්‍රහාවක් මේ මැගසින් එක. මේකට අනුව ඉදිරිපත් කරලා තියෙනවා ලෝකයේ ධනවත්ම මිනිස්සු. ඊළඟ මෙන්න මේ පැතිවල තමයි ඉන්නේ. ධනවත් මිනිස්සු. ලංකාව මේ තියෙන එක්කවත් නැහැ. ඉන්දියාවෙත් ඉන්නවනේ. බිලියනපතියෝ. යුනයිටඩ් ස්ටේටස් වල වැඩි. ජර්මන් මේ පැත්ත ස්වීඩන් මේ පැත්තෙත් ඉන්නවා. හරි. ජෙෆ් බේසෝස් එයා තමයි ලෝකයේ ධනවත්ම පුද්ගලයා. සෝස් එක තමයි යුනයිටඩ් ස්ටේට් තමයි කන්ට්‍රි එක. සෝස් එක ඇමසන්. ඇමසන් එකේ අයිතිකාරයා. බිල් ගේට්ස් අංක 2 මයික්‍රොසොෆ්ට් එකේ අයිතිකාරයා. බර්නාඩ් කියලා කෙනෙක් ඉන්නවා 3. එයා ෆැෂන් ඇන්ඩ් රීටේල් බිස්නස් එකක් කරන්නේ. LVMH එක තමයි බිස්නස් එකේ නම එක. හරිද? වොරන් බුෆෙට් ෆයිනෑන්ස් පස්සේ ලැරි එලයිසන් මයික්‍රොසොෆ්ට් ඔට්ටෙගා සාරා ෆැෂන් රීටේල් Facebook මාර්ක් සකර්බර්ග් 7 මේ මාර්ක් සකර්බර්ග් තමයි අඩු වයසින් සාමාන්‍යයෙන් අවුරුදු 35කින් ධනවතෙක් ඒ කියන්නේ ලෝකේ ධනවත් මිනිස්සු 10 දෙනා අතරට ඇවිල්ලා අඩුම වයසක් තියෙන කෙනා තමයි මාර්ක් සකර්බර්ග් අවුරුදු 35යි. ටිම් වෝල්ටන් වෝල්මාර්ට් එක එහෙම අහලා ඇති රීටේල් ෂොප් එකක් තියෙනවා.
ලෝකයේ ලොකුම රීටේල් ෂොප් එක. මේගොල්ලන් තමයි ධනවත් අය. වට පේනවාද මේ ඔක්කොම ව්‍යාපාරිකයෝ. ඒ කියන්නේ ඔන්ටර්ප්‍රීනියර්ස්ලා. හරි. එතකොට ව්‍යවසායකයෝ තමයි ඒ ව්‍යවසායකත්වය කියන සාධකයේ සපයන පාර්ශ්වයට අපි කියන්නේ. ව්‍යවසායකත්වය කියන සාධකයේ සපයන පුද්ගලයන්ට අපි කියනවා ව්‍යවසායකයෝ කියලා. නිර්වචනයම ලියන්න එපා. ඒක ඉඳ තියලා තියෙන මම අදහස කිව්වොත් අර නිෂ්පාදන සම්පත් සංචලනය කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. අවශ්‍ය නම් ලියාගන්න. භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය යන නිෂ්පාදන සම්පත් සංචල කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. අප කිව්වොත් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන නිෂ්පාදන සම්පත් සංචල කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. මූලික වශයෙන් ව්‍යවසායකත්වය කියලා කියනවා. හරි ළමයි. හරිද? ඔක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. හරි? පුළුවන් නම් අර එතන නිර්වචන ලියාගත්තා නම් පල්ලෙහා මාතෘකාවක් දාගන්න ව්‍යවසායකයෙකුගේ කාර්යයන් කියලා. මම පැහැදිලි කරන්න නිකන් කාර්යයන් ටික ලියාගෙන ව්‍යවසායකයෙකුගේ කාර්යයන්. මම කියලා තියෙන්නේ කොලයක් පෑනක් ළඟ තියාගන්න කියලා හැමදාම උගන්වන ටික. ඔය අනිවාර්යෙන් නෝට් එකක් හදාගන්න ඕනේ. පළවෙනි එක ලියාගන්න. ව්‍යාපාර ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. අංක 1 ව්‍යාපාර ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. අංක 2 නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම.
अंक 3 नव्यता संपादनය अंक 3 नव्यता संपादनය अंक 3 नव्यता संपादनය अंक 4 අවදානම් දැරීම अंक 4 අවදානම් දැරීම ලියාගත්තද ඕකේද මෙසේජ් එකක් දාන්න හරිනම් හරි පළවෙනි එක ප්‍රතිපත්තිමය තීරණය ව්‍යාපාර ප්‍රතිපත්තිමය තීරණය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම කියන්නේ ළමයි මේ හරිය. ඔයා ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන් බලපෑම් වන තීරණ දෙන්නේ. ඒ කියන්නේ මේ පුංචි සාමාන්‍ය තීරණ නෙවෙයි සාමාන්‍ය තීරණ නම් වැඩ කරන ශ්‍රමිකයෙක්ට අදාළව ගන්න පුළුවන් පොඩි පොඩි දේවල්. හැබැයි අර ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් බලපෑම් කරන ප්‍රතිපත්තිමය තීරණ ඇත්තටම උදාහරණ කිව්වොත් ප්‍රතිපත්තිමය තීරණ දැන් ඕනම නිෂ්පාදකයෙක් ටීම් එක කරන්න ඕනේ ළමයි නිෂ්පාදනයක් කරද්දි මොනවාද හදන්නේ කියලා කොච්චරක්ද හදන්නේ කියලා තීරණය කරන්නත් ඕනේ ඒ වගේම කොහොමද හදන්නේ කෙසේ නිෂ්පාදනය කරන්නේ ඒ වගේම කා සඳහා නිපදවන්නේ අපි ඉගෙනගෙන තියෙනවානේ කලින් මේ කියන ප්‍රශ්න ඒ කියන්නේ මේ කියන ඩිසිෂන් ගන්න ඕනේ කියලා. එතන මේ ඩිසිෂන් ගන්න ව්‍යවසායකයා. ව්‍යවසායකයා විසින් තමයි ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය තියෙන්නේ. මොනවාද හදන්නේ? කොච්චරක් හදනවද? කොහොමද හදන්නේ? කාවෙනුවෙන්ද හදන්නේ? ඒ සියලු තීරණ ගන්න ව්‍යවසායකයා. ඒ ව්‍යවසායකයාගේ එක කාර්යයක් තමයි ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. ව්‍යාපාරය කරනවා. හරි. මේක මතක තියාගන්න. ඔක තමයි එක. ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. දෙවැනි කාර්යය අපි දන්න දේ. ව්‍යවසායකත්වයේ නිර්වචනය කරද්දීම අපි කිව්වා භූමියේ ශ්‍රමය ප්‍රාර්ථනය යන නිෂ්පාදන සම්පත් සංචල කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමට අපි ව්‍යවසායකත්වය කියනවා. එහෙනම් ව්‍යවසායකත්වය කියන්නේ නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම නම් ඔය ව්‍යවසායකත්වයේ සිදු කරන පාර්ශ්වයට කියන්නේ ව්‍යවසායකයා නම් ව්‍යවසායකයාගේ තවත් කාර්යයක් තමයි නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම කියන්නේ ව්‍යවසායකයාගේ තවත් කාර්යයක්. ව්‍යවසායකයා තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනය කියන සම්පත් සංචල කරලා ඒක ව්‍යාපාර කටයුත්තක් විදිහට මෙහෙවන්නේ. ගොඩක් වෙලාවට මේ ව්‍යවසායකයා වෙන්නේ ළමයි ව්‍යාපාරය අයිතිකරු. දැකලා ඇතිනේ. ඒ ව්‍යාපාරය මෙහෙවන්න හරි පුද්ගලයෙක් නැත්නම් ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ ව්‍යවසායකයා විසින් තමයි ව්‍යාපාරය මෙහෙවන්න ඕනේ. ශ්‍රමිකයෝ ඇවිල්ලා ඔහේ ඉඳී සම්පත් ටික ඔහේ තියෙයි. හැබැයි ඒව හරියට මෙහෙवला නිෂ්පාදන කාර්ය හරියට කරන්නේ ව්‍යවසායකයා විසින්. එහෙනම් එක කාර්යයක් පළවෙනි එක කිව්වා ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තිමය පිළිබඳ තීරණ ගැනීම. දෙවෙනි එක කිව්වා නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. හරි. අංක 3. හරි. නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. අංක 3. अंक 3 තමයි ළමයි නවෝත්පාදනය කිරීම. නව්‍යතා සම්පාදනය කිරීම. ඉනෝවේෂන්. ඕනම ව්‍යාපාරිකයෙක්
ඕනම ව්‍යාපාරිකයෙක් කිසියම් නිෂ්පාදනයක් තමයි එකම විදියට කරොත් එයාට සාර්ථක වෙන්න බෑ. හරිද? එයාට සාර්ථක වෙන්න බෑ. මොකද හේතුව ව්‍යාපාරයක් ළමයි නිෂ්පාදනයක් කරද්දී ඒ ප්‍රොඩක්ට් එක මිනිස්සු හැමදාම කැමති නෑනේ. උදාහරණයක් විදිහට හිමීට ගන්නකො. අර ඈත අවුරුදු කීපයකට කලින් black and white TV එක අදටත් Sony කම්පැනි නිෂ්පාදනය කරා නම් ඒකෙම හිටියද Sony කම්පැනි සාර්ථක වෙන්න පුළුවන් බෑ. ඊට පස්සේ කලර්ඩ් එක හරි. ඉතින් කලර්ඩ් එකට ආවා. එහෙමත් බෑ. ඒකෙන් ඊට පස්සේ LCD, LED, curve, 3D, 4K අර එන්න අලුත් දෙයක් කරන්න ඕනේ. ඒ අලුත් දෙයක් කරේ නැත්නම් නව්‍යතාවයක් සම්පාදනය කරේ නැත්නම් ව්‍යාපාරයකට පවතින්න බෑ. ව්‍යවසායකයෙක්ගේ කාර්යයක් තමයි නව්‍යතාවය. උන හේතුව ළමයි මේ ප්‍රොඩක්ට් එකක ලයිෆ් සයිකල් එකක් තියෙනවා. මම පෙන්නන්නම් PC එකේ බෝඩ් එකේ කරන් පස්සේ මේ ටයිම් එකත් එක්ක මේකට තියෙනවා ටයිම්. හරිද? ටයිම්. ටයිම් එකත් එක්ක සේල්ස් වැඩි වෙන ආකාරයක් තියෙනවා. හරිද? මුලින් අයිදී හඳුන්වා දීමේ අවධියේදී සේල්ස් වැඩි වෙන්නේ නැහැ. ටික කාලයක් ගියාම සේල්ස් වැඩි වෙනවා. මුල් කාලේ එන්න කාලය යනවත් එක්කම සේල්ස් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ටික කාලයක් ගිහිල්ලා එහෙම සේල්ස් වැඩි වෙන්නේ නැහැ. මිනිස්සු යම් අවස්ථාවකට ඇවිල්ලා ඒක ගන්න එක වැඩි කරන්නේ නැහැ. ඒ ප්‍රමාණයමයි ගන්න. ඊට පස්සේ ඔතන ඉනම් පස්සේ ගන්න ප්‍රමාණය මිනිස්සු අඩු කරනවා. මෙන්න මේ සර්කල් එකට කියනවා ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල්. මම මේක එකේ පෙන්නන්න ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල්. හැම ප්‍රොඩක්ට් එකකම ළමයි මෙහෙම වර්ධනය වෙලා මෙහෙම අර පසුබැසීමේ අවධියක් තියෙනවා. අඩු වෙන අවධියක්. ඕන ප්‍රොඩක්ට් එකකට එන්න. හරිද? මීට අවුරුදු ගානකට කලින් ඔයාලට දැන් හිතන්න පොයි ඉස්සර ළමයි මීට අවුරුදු ගානකට කලින් ඔයාලා පොඩි කාලේ එහෙම වෙන්නේ නැති Pentium 4 එහෙම මැෂින් එකක් කිව්වොත් හරි ලොකු දෙයක්. හරිද? Pentium 4. එහෙම තිබි ඉස්සර Pentium 3, Pentium 4. හරි දැන් Pentium 4 මැෂින් එකක් නිකන් දුන්නත් අපි ගන්න නැහැ. i3 තියෙනවා, i5 තියෙනවා, i7 තියෙනවා. එහෙම. අර අපි උනත් ඕන ප්‍රොඩක්ට් එකක් යම් කිසි ඒ මුල් කාලේ ගත්තට පස්සේ කාලේ අපිට ඒක ආසාව ඇති වෙනවා. ඒක නවතිනවා. එතනින් පස්සේ අපි බලන්නේ ඊට වඩා වැඩි වෙනවා. දැන් ඔයා හිතන් විදියට මට හොඳම ෆෝන් එක තියෙන්නේ හිතන්නකෝ iPhone එකේ 11 Pro Max කියලා. හරිද? ඒක ගත්තොත් මට මොකද පාන. ඕක දැන් හඳුන්වලා දීලා ඊළඟ සැප්තැම්බරෙන් පහුවෙලා පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ තව ෆෝන් 3-4ක් එළියට එනකයි ඉඳලා බලන්න. ඔය දැන් මිනිස්සු ඉල්ලුම ඒ කාලෙට තියෙන්නේ නැහැ. එහෙනම් ඉතින් iPhone 4 මුල්ම කාලේ 3GS 3 ඒවා ආපු කාලේ මිනිස්සු හුන්නට ඉල්ලුම් කරා. දැන් සමහර වෙලාවට රුපියල් 5000ට 6000ටවත් විතර ගන්න බෑ. ඒ ඕන ප්‍රොඩක්ට් එකක මිනිස්සු මිලදී ගැනීම වැඩි කරලා මෙහෙම අර ගන්න එක අත්හැරලා දාන තත්ත්වයක් එනවා. ඒ වගේ වෙලාවට කම්පැනි කරන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක නැතුව අලුත් දෙයක් මේක වෙනස් කරලා අලුතෙන් ආපහු හඳුන්වලා දෙන්න. Apple කම්පැනි එක කරන්නේ ඕකයි. හරිද? හැමදාම එහෙම ඉන්නේ ආපහු අලුතෙන් එකක් දාන්න. ඒක ආපහු මේකේ සේල්ස් වැඩි වෙනවා. ආපහු ඔගේ යම් කාලයක් ඇවිල්ලා වැටෙන නිසා ආපහු අලුත් එකක්. ඒක අලුත් එකෙන් මෙහෙන් ගන්න ආපහු සේල්ස් වැඩි වෙනවා. කොහොම තමයි දුවන්නේ. ඒක නිසා අර ඕනම ව්‍යවසායකයෙක් විසින් අලුත් දෙයක් නව්‍යතා සම්පාදනයක් කළ යුතුයි. හැම ව්‍යාපාරයක්ම නව්‍යතා සම්පාදනයන් පිළිබඳ ඒක නිසා වැඩි අවධානයක් යොමු කරනවා. මම ඔයාලට පොඩි ඩීටේල්ස් ටිකක් පෙන්නන්නම්. එතකොට මේ ඉනෝවේෂන් කියන එක කොච්චර ව්‍යවසායකයන්ට වැදගත්ද කියන එක ඔයාලට පැහැදිලි වෙයි. බලන්නකෝ මම මේ කියන කරුණු ටික.
හරි මේ බලන්න ළමයි මේ වඩ පේනවාද මේ 4 stage of product life cycle introduction growth maturity ඊට පස්සේ decline වෙනවා මේ ඕනම ප්‍රොඩක්ට් එකක ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක මෙහෙම තියෙනවා මේ ඩික්ලයින් වෙන නිසා ඒ කියන්නේ ඕනම ප්‍රොඩක්ට් එකක් මෙහෙම මේ ඩික්ලයින් වෙද්දි මේකේ වෙන්නේ සේල්ස් ප්‍රමාණය අඩු වෙනවා මේ පැත්තේ සේල්ස් තියෙන්නේ මේ පැත්තේ මේ අක්ෂයෙන් තියෙන්නේ ටයිම් එක ඒකට ඕනම ප්‍රොඩක්ට් එකක් මෙහෙම ගිහිල්ලා ටයිම් එකත් එක්ක මෙහෙම වැඩි වෙලා ඩික්ලයින් තීරුවේදී අඩු වීමක් වෙනවා ඒක නිසා එතනදී කරන්න ඕනේ ව්‍යාපාරය ඉනෝවේෂන් කරන එක හරි ඩික්ලයින් එකේදී කරන්න ඕනේ ඉනෝවේෂන් කරන එක. එතකොට ආපහු ඒක අලුත් ප්‍රොඩක්ට් එකක් වෙනවනේ. අලුත් ප්‍රොඩක්ට් එකක් වෙන්න ළමයි මුළු ප්‍රොඩක්ට් එකම අලුතෙන් මේව කරන්න ඕනේ. පුංචි වෙනස්කමක් කරොත් ඒක අලුත් ප්‍රොඩක්ට් එකක් වෙනවා. iPhone එකේ හිතන්නකෝ දැන් 11 Pro එකෙන් පස්සේ මොකක් හරි වෙනසක් කළා තව එකක් මොකක් හරි වෙනසක් කළා ආපහු අලුතෙන් හදලා ඒක අලුත් ප්‍රොඩක්ට් එකක්. තව උදාහරණයක් දැන් හිතන්නකෝ Maliban cream cake එකේ මොනවා හරි ෆ්ලේවර් එක මාරු කරනවා කියලා අලුත් ප්‍රොඩක්ට් එකක්. මැලිබන් ක්‍රීම් කැක එකේ පිට තියෙන කවරේ මාරු කරනවා කියලා හිතන අලුත් ප්‍රොඩක්ට් එකක්. එහෙම මොකක් හරි අලුත් දෙයක් වෙනසක් කරන්න ඕන කියන එකයි අදහස. ඒක නිසා ව්‍යවසායකයෙකුට අනිවාර්ය දෙයක් තමයි නව්‍යතා සම්පාදනය කරේ නැත්තම් ගොඩක් වෙලාවට ව්‍යාපාර වලට ඒ කියන්නේ ව්‍යාපාර වලට පල්ලෙහාට වැටෙන්න සිද්ධ වෙනවා. ඕන තරම් එක්සාම්පල් තියෙනවා ළමයි. එහෙම කාලෙත් එක්ක ඉනෝවේෂන් කරන්න නැතුව ව්‍යාපාර පල්ලෙහාට කඩාගෙන වැටෙන ව්‍යාපාර. ඔය අහලා ඇති දැන් Apple, Samsung, Huawei, Xiaomi ඔය වගේ මොබයිල් ෆෝන් ගැන කිව්වට ඉස්සර තිබ්බ මොබයිල් ෆෝන් එකක් තමයි Nokia කියන්නේ. හරිද? හැබැයි Nokia කම්පැනි එකට ඉනෝවේෂන් පාර්ට් එක හරියට කරගන්න බැරි වුණා. ඔයාලට මතක ඇති Samsung ලා කරලියට එනවත් එක්කම Android කියන මොකක්ද සිස්ටම් එක ජනප්‍රිය වෙනවා. Android සිස්ටම් එක ජනප්‍රිය වීමත් එක්ක software සියල්ල ඒ කියන්නේ software සියල්ල නිර්මාණය වෙන්නේ Android වලට. ඊට පස්සේ මිනිස්සුන්ගේ මතයක් හැදෙනවා Android user friendly කියලා ඒ සිස්ටම් එක. හැබැයි Nokia එකට ඒ කාලේ Android වලට මාරු වෙන්න බැරි වෙනවා. Nokia එකේ වෙනම සිස්ටම් එකක් තිබ්බේ Symbian කියලා. ඒ Symbian සිස්ටම් එක Android තරම් වාසිදායක නැහැ. හරිද? ඒක නිසා ඒ ගෲප් එකත් එක්ක Nokia කම්පැනිය පල්ලෙහාටම වැටෙනවා. කොච්චර ලොකු කම්පැනියක් වුණත් අර ඒ වෙලාවේ ඉනෝවේෂන් කරේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ පසු කාලීනව Android සම්බන්ධ කළා Nokia ආපහු නැගිටින්න හැදුවට අර ඉස්සර තිබ්බ ලෙවල් එකට තාම එන්න අමාරුයි. කොච්චර try කරත් අර drop එක තමයි ඒකට හේතුව. ඒගොල්ලන් ඒ වෙලාවේ decision එක හරියට Android system එකට මාරු වෙලා devices ඒ විදිහට හැදුවනම් ඔය කියන එක වෙන්නේ නැහැ. ඒක නිසා innovation කියන එක අනිවාර්යෙන් ව්‍යාපාරයකට ලොකුවට බලපානවා. ඒ ලොකුවට බලපානවා කියන එක ඔයාලට පැහැදිලි වෙයි. මම මේ Google එකේ search කරලා තියෙන එක අනුව මම මේ search කරලා තියෙන්නේ most innovative companies. ඒ කියන්නේ ගොඩාක් නවෝත්පාදනය කරන ව්‍යාපාර. මේ ලිස්ට් එකේ තියෙන මුල් ටික දැක්කම ඔයාලට තේරෙනවා ඇති ව්‍යාපාර අංක 1 වෙන්න අනිවාර්යෙන් innovation ඕනේ කියලා. මේ Apple, Netflix, Square, Tencent, Amazon තමයි අංක 1. ඔය කියන කම්පැනිස් ගොඩාක් දේවල් ඔයාලට ලෝකේ ලොකුම කම්පැනි විදියට කනට ඇහිලා තියෙන ඒවා. නිසා අර ඉනෝවේෂන් එකත් එක්ක තමයි ව්‍යවසායකෙක් දියුණු වෙන්න පුළුවන්. මේ Facebook කම්පැනියත් මේක ඇති. ඉතින් Forbes එකකින් බලමු. ඔව් මේදී පේනවනේ Tesla අහලා තියෙන Amazon, Netflix, මේ Unilever මේ ගොඩාක් ඉනෝවේටිව් කරන නවෝත්පාදනය කරන අය. පේනවනේ දැන් ඉනෝවේටිව් වෙන්න ළමයි ටෙක්නොලොජිම වෙන්න ඕනේ නැහැ. මේ පේනවනේ Unilever තියෙනවා. හරිද? Facebook මේ Adobe system ඔය අපි Adobe Photoshop, Adobe Premiere ඒ ඔක්කොම පාවිච්චි කරන්නේ මේක. Marriott International ඔය හොටෙල් චේන් එකම තියෙන.
ලංකාවෙත් තියෙනවා. පැලිගම් පැත්තේ මැරියට් එකක් අලුතෙන් හැදුවා. මේ ඉනෝවේෂන් රේට් එකයි මේ සේල්ස් ග්‍රෝත් එකයි පේනවනේ 39%කින් වැඩි වෙලා ග්‍රෝත් එක. ඔයාලට පේනවා මං කියන එක වැඩි වැඩියෙන් ඉනෝවේට් කරාම වැඩි වැඩියෙන් ව්‍යාපාර දියුණු කරාම 67කින් වැඩි වෙලා සේල්ස් ග්‍රෝත් එක. මේ 140කින් විතර වැඩි වෙලා. මේ 147කින් විතර වැඩි වෙලා. හරි. මේ අපි පල්ලෙහාත් තියෙනවා අපි දන්නේ ඒවා සමහර ඒවා මේ ලයින් වීසා එක ඔයා අහලා තියෙනවා. මාස්ටර් කාඩ් අහලා තියෙනවා කම්පැනි එක. කොකා කෝලා එයා 53. තව අහලා තියෙන ඒවට P&G, Procter and Gamble, Yahoo, Unilever ලම එක එක රටවල් වල තියෙනවා. ඒකයි ගොඩක් මේවල. ඔව්. ඒක තමයි මූලික වශයෙන්. හරි. ඒකට ඔයාලට තේරෙන්න ඕනේ නවෝත්පාදනය කියන එක කොච්චර වැදගත්ද ව්‍යාපාරයකට කියලා. ඒ නිසා ව්‍යවසායකයෙක්ගේ කාර්යයක් තමයි නව්‍යතා සම්පාදනය. හරි. තේරෙන්නේ උතන වෙනකම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රැක්ටිකල් පැත්ත හැම තිස්සෙම බලන්න ඔය මම පෙන්නපු ඒවා ඔයාට උනත් පුළුවන් Google එකේ සර්ච් කරලා තව විස්තර හොයන්න. අර ලොකුවට දියුණු වෙලා තියෙන ව්‍යාපාර ගොඩක් වෙලාවට ඉනෝවේෂන් වලට ලොකු මුදලක් වැය කරනවා. ව්‍යවසායකයාගේ තුන්වෙනි කාර්යය නම් නව්‍යතා සම්පාදනයේවත් නවෝත්පාදනය. හරි අන්තිම කාර්යය. අන්තිම එක තමයි ළම අවදානම් දැරීම. රිස්ක් එකක් තියෙනවා. මෙන්න මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි රිස්ක් එක. වෙන එක සාධකයක්වත් නැහැ ළමයි රිස්ක් එකක්. භූමියේ කියන සාධකයේ නිෂ්පාදනකාරයට සැපයුවොත් අනිවාර්යෙන් බදු කුලිය හම් වෙනවමයි. ශ්‍රමයේ කියන නිෂ්පාදන සාධකයේ නිෂ්පාදකනේ දෙවුවොත් ඔයා ශ්‍රමයේ සපයන්න කලින් ඔයත් එක්ක එකඟ වෙනවම වැටුපක්. ඒ වැටුප ගන්න පුළුවන්. පොලියත් එහෙම. ඒ ව්‍යවසායකත්වයට හම් වෙන ප්‍රතිලාභය ලාභ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හරිද? මේ දවස්වල ළමයි ඔය අවදානම ගොඩාක් තියෙනවා. දැන් ඇත්තටම අපි මේක දැන් මම පෞද්ගලිකව ගත්තත් අපි මේ කරන ඔන්ටර්ප්‍රීනියර්ෂිප් වගේ දෙයක්. මගේම සාධක සියල්ල මට ඕන විදිහට තමයි මේවා වෙන්නේ. අපි පඩියක නෙවෙයිනේ වැඩ කරන්නේ. හරිද? කම්පැනි එකකට ගිහලා ශ්‍රමයේ සපයනව නෙවෙයි. කොහොම ටික තියෙනවා. හදන ඒවා, දේවල්, ටෙක්නොලොජි පැත්ත, දැනුම, ඒ සියලු දේවල්. එතකොට වෙන්නේ නෑ අර දැක්කද COVID-19 වසංගතයත් එක්ක එකම කරන අයට බිස්නස් නැහැනේ. ඒකට සත පහක්වත් ආදායමක්. හැබැයි අර ශ්‍රමයේ සපයන ගොඩක් අයට ශ්‍රමයේ කියන්නේ රැකියාවක් විදිහට ශ්‍රමයේ සපයනවා නම් ඒ ගොඩක් අයට වැටුප තිබ්බා. රජීය සේවකයෙක් නම් අනිවාර්යෙන් වැටුප හම්බුණා. වගේ අම්මා හෝ තාත්තා රජීය සේවකයෙක් නම් ගෙදර හිටියා කියලා නෑ වැටුප හම්බුණා. පෞද්ගලික සේවකයන්ටත් හම්බුණා. කලාතුරකින් සමහරුන්ට ඇරෙන්න. හරිද? රජී කිව්වනේ පෞද්ගලික ආයතන වලට දෙන්න කියලා. ඒ ශ්‍රමය සැපෙවුවාම රිස්ක් එක අඩුයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රතිලාභය එතකොට අඩුයි. මාසෙට රුපියල් 40000 ඉඳන් පඩිය 40000. ඒක කවදාවත් 45000 වෙන්නේ නැහැ. මේ ව්‍යවසායකෙක්ට ගිය මාසේ 50000 වෙලා මේ මාසේ ලක්ෂ වෙන්න පුළුවන්. අර ඒක තියෙනවා. රිස්ක් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් කොහොමත් ළමයි හයි රිස්ක් නම් රිස්ක් එක හයි නම් ප්‍රොෆිට් එකක් හයි. රිස්ක් එක ලෝ නම් ප්‍රොෆිට් එකක් ලෝ. දැන් උදාහරණයකට මම හොත් ඔයාලා ගාව රුපියල් ලක්ෂයක් වෙනවා කියලා. ඒ ලක්ෂය ඔයාට පුළුවන්
මාර්ග දෙකක යොදවන්න. හැබැයි රිස්ක් එක වෙනස්. ඒ ලක්ෂ්‍ය පුළුවන් ඔයාට ස්ථාවර තැන්පතුවක දාන්න. දැම්මම ඔයාලට බෙනිෆිට් එකක් තියෙනවා. 110යි නම් පොලි අනුපාතිකය අදාළ කාල පරිච්ඡේදය ඉවරනම ලක්ෂයට රුපියල් 10000ක් අපිට ලක්ෂ 10. ඔයාලට පුළුවන් ওই ලක්ෂයේ අස්වැයන්ට උතු දාන්න පුළුවන්. හැබැයි එදා හවසට ලක්ෂයම නැති වෙන්න පුළුවන්. ওই ලක්ෂ 10 වෙන්නත් පුළුවන්. රිස්ක් එක වැඩි. හැබැයි ප්‍රොෆිට් එක වැඩි. අර රිස්ක් එක අඩුයි ප්‍රොෆිට් එක. ව්‍යවසායකත්වයේ රිස්ක් එකක් තියෙනවා, අවදානමක් තියෙනවා. සාර්ථක වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රොෆිට් එකක් අනිත් ඒවා වලට වඩා වැඩි පැත්තෙන් වැඩි වෙන්න පුළුවන්. කොහොම හරි ව්‍යවසායකයෙක්ට අනිවාර්යෙන් රිස්ක් එකක් තියෙනවා, අවදානමක් තියෙනවා. සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන්. ඒ අවදානම හරියට බාර අරගෙන කළමනාකරණය කළොත් ව්‍යවසායකයෙක්ට දියුණු වෙන්න පුළුවන්. රිස්ක් එක ගන්න ඕනේ. රිස්ක් එක ගත්තේ නැත්නම් ව්‍යවසායකයෝ බිහිවෙන්නේ නැහැ. දැන් ලංකාව වගේ රටවල් වල ව්‍යවසායකයෝ අඩුවෙන් බිහි වෙන්නේ. එනවා අර කම්පැනිස් වල ලංකාවේ කම්පැනිස් නැහැ නේ. එම් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සු සාම්ප්‍රදායිකව රිස්ක් එක බාර ගන්න කැමති නැහැ. ඒ රිස්ක් එකක් බාර ගන්න නැතුව growth වෙන්න බෑ. හරිද? දියුණු වෙන්න බෑ. ඉතින් ඒක නිසා අවදානමක් අනිවාර්යෙන් ගත යුතුයි. සාර්ථක හෝ අසාර්ථක වීමට ඉඩක් තියෙනවා. ව්‍යවසායකයෙක්ගේ කාර්යයන් හතරක් මම කිව්වා. ප්‍රතිපත්ති නීති තීරණ ගැනීම, නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, ඊට පස්සේ අර නව්‍යතා සම්පාදනය කිරීම සහ අවදානම් දැරීම. කරුණු හතරයි. හරි? ඔතෙන් වෙනකන් හරියට තේරෙනවද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මැසේජ් එකක් දාන්න. ව්‍යවසායකත්වයේ කියන ළමයි ගොඩක් වෙලාවට විභාගයේ ප්‍රශ්න අහන සාධකයක්. කොහොම මැසේජ් දාන්න. ඕකේද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අර සාධක හතර මතක තියෙන්න ඕනේ. හොඳේ කරුණු හතර, ව්‍යවසායකයෙක්ගේ කාර්යයන් හතර. බලන්න මම මේ කියන ප්‍රශ්න පුළුවන්ද කියලා. පාස් පේපර්ස් වල ප්‍රශ්න වගේක් මම පෙන්නනවා. මේකට උත්තරේ කියනම මේ 2019 අන්තිම අවුරුද්දේ ආපු ප්‍රශ්නයක්. ආර්ථික විද්‍යාව අමාරුයි කියන මිනිස්සුන්ට උත්තරයක්. මේකේ උත්තරේ කියන්නේ දැන් දන්න ඔයා. අංකේ දාන මැසේජ් එක. දෙවෙනි ප්‍රශ්නේ. को හරි very good. භූමිය නම් ළමයි ආදායම බදු කුලිය. හරි. ශ්‍රමය නම් වැටුප්. එතකොට මේක. දෙක හරි හතර හරි. ප්‍රාග්ධනය නම් පොලිය. ඒකෙම තෝරන්න පුළුවන් නේ හතර කියලා. ව්‍යවසායකත්වය නම් ලාභ. හතර. හරි very good. 2019 නිෂ්පාදන සාධක වලට අදාළව ආපු MCQ එක ඔච්චරයි. 2019 නිෂ්පාදන සාධක වලින් ඇහුවේ ඔය ප්‍රශ්නේ. sorry. පේනවනේ. බොරුවට තමයි අමාරුයි කියලා දඟලන්නේ.
මේ 2018 ඇහුවා මේ ප්‍රශ්න වලට උත්තර පුළුවන් නම් ලියන්න. නිෂ්පාදන සාධකයක් වශයෙන් ශ්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේද ව්‍යවසායකත්වය. එතකොට ළමයි ඕකේ උත්තරේ ලියන්න ඕනේ. මම මාකර් ස්කීම් එකක් පෙන්නන්නම්. නිෂ්පාදන සාධකයක් වශයෙන් ව්‍යවසායකත්වයේ ශ්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේද? 2018 රෝම ඉලක්කම් 1 මේ ව්‍යවසායකත්වයයි ශ්‍රමයයි හඳුන්වන්න ඕනේ වෙනස්කම් ලියද්දි මේ පළවෙනි එකට පේනවනේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම පිණිස භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය යන නිෂ්පාදන සම්පත් සංවිධානය කොට මෙහෙවීමේලා හැකියාව ව්‍යවසායකත්වය කියලා කියනවා. ඒකට ඒ අදහස තියෙන නිර්වචනය කියන්න ඕනේ. අපි කිව්වේ ওই අදහස තියෙන නිර්වචනය. ඒක ලකුණු 1යි. ශ්‍රමය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී යොදාගත හැකි මිනිස්සුන්ගේ කායික හා මානසික ප්‍රයත්නයක්. ඒක නියන්න ඕනේ. ව්‍යවසායකත්වයේ ශ්‍රමය අතර වෙනසනේ. ඊට පස්සේ වෙනස්කම් දෙකක් ලියන්න ඕනේ. වෙනස්කම් කීපයක් දාලා තියෙනවා. මේ පළවෙනි එකේ තියෙනවා ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභයේ ලාභ. ඊට පස්සේ ශ්‍රමයේ ප්‍රතිලාභයේ වැටුම්. ඔන්න එකක්. දෙවෙනි එක තියෙනවා ව්‍යවසායකත්වයේ අලුත් නිෂ්පාදන අලුත් ඒ කියන්නේ නවෝත්පාදනය සිදු කරනවා. ශ්‍රමිකයෙකු කලින් නවයතා සම්පාදනය කරන්නේ නැහැ. දෙවෙනි වෙනස. ව්‍යවසායකයෝ අවදානම් දරනවා. හැබැයි ශ්‍රමිකයෝ අවදානම් දරන්නේ නැහැ. අවදානමින් වැළකීලා ඉන්නේ. හරිද? ඊට පස්සේ එදිනෙදා කටයුතු සඳහා අදාළ නොවන ව්‍යාපාරික ආයතනයේ දිශානතිය හා ගමන් මඟ තීරණය කරන මූලික ප්‍රතිපත්ති මේ තීරණ ව්‍යවසායකයන් විසින් ගනු ලබනවා. හැබැයි ශ්‍රමිකයෝ එහෙම කරන්නේ ශ්‍රමිකයෝ කරන්නේ ව්‍යවසායකයා කරන්නේ ශ්‍රමිකයන් කුලියට අරන් ව්‍යවසායකයා කියන දේවල් තමයි ශ්‍රමිකයන් ලව්ව කරගන්නේ. මේ වෙනස්කම් දැක්වෙන ඕනෑම කරුණු දෙකක් සඳහා එක් කරුණකට එක බැගින් ලකුණු දෙකයි. මම මේ කියපු වගේ ඕනෑම වෙනස්කම් දෙකක් කිව්වනම් ලකුණු දෙකක් හම්බෙනවා. නිර්වචනයන් දෙක ලකුණු දෙකයි වෙනස්කම් දෙක ලකුණු දෙකයි ලකුණු 4යි. ඒක හෝම්වර්ක් දාගන්න 2018 රෝම ඉලක්කම් 1 හෝම්වර්ක් දාගන්න ලියන්න පුළුවන් නේ ඒක. ඕකේ නේ? මතකයිනේ ලියන විදිය. නිකන් පොඩි නෝට් එකක් කරලා දාන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න කොහොමත් අපි දන්නවා concept දෙක හඳුන්වන්න ඕනේ. ශ්‍රමය හැඳින්වුවා ව්‍යවසායකත්වය හැඳින්වුවා වෙනස්කම් දෙකක් ලිව්වාම හරි. ප්‍රතිලාභය ගැන වෙනස්කමක් කියන්න පුළුවන්. අවදානම් දැරීම සම්බන්ධයෙන් කියන්න පුළුවන්. නව්‍යතා සම්පාදනයේ පැත්තෙන් කියන්න පුළුවන්. ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධයෙන් කියන්න පුළුවන්. අවුලක් නැහැ. අර අපි කලින් කරපු එකේ ළමයි මේකත් ලියන්න පුළුවන් වාට. මේ දෙකම ලියන්න පුළුවන් මේ. අර කලින් ආපු ප්‍රශ්නේ දැන් අහනවා ව්‍යවසායකත්වයේ අනෙක් නිෂ්පාදන සාධකයන්ගෙන් වෙනස් වන්නේ. ශ්‍රමය නැතුව අනෙක් සාධකයන්. ඒත් ඒකම තමයි කියන්නේ වෙන්නේ. ව්‍යවසායකත්වයේ නිර්වචනය කරන්නේ. නිර්වචනය කළා ඉවර වෙලා ව්‍යවසායකත්වයේ අනෙක් සාධකයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? ව්‍යවසායකත්වයේ සාධකයේ අවදානම් දරුවට අනෙක් සාධකයට අවදානම් දරන්න වෙන්නේ නැහැ. ව්‍යවසායකත්වය කියන සාධකයේ නව්‍යතා සම්පාදනය සිදු වුණාට අනෙක් සාධකවල එහෙම නව්‍යතා සම්පාදනය වෙන්නේ නැහැ. ව්‍යවසායකත්වය කියන සාධකයේ ආදායම නිශ්චිත නැහැ. හැබැයි අනෙකුත් සාධක ආදායම් නිශ්චිතයි. ව්‍යවසායකත්වය කියන සාධකයේ මූලික ප්‍රතිපත්තිමය තීරණ ගත්තට අනෙක් සාධකවල එහෙම මූලික ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ නැහැ. හරි? නිර්වචනය කළා වෙනස්කම් තුනක් ලියන්න. මේකත් පුළුවන්නේ ප්‍රාග්ධනය සහ ආයෝජනය අතර වෙනස දක්වන්න. නිර්වචනය කරන්න ප්‍රාග්ධනය ආයෝජනයයි වෙනස්කම් දෙකක් ලියන්න. ලකුණු 4යි. මාක් කරගන්න ඒවා. 2017 ඒක කරන්න කිව්වේ 2014 රෝම ඉලක්කම් 2යි රෝම ඉලක්කම් 3යි.
2012 ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් කවරේද? විස්තර කරන්නේ කාර්යයන් 4ක් තියෙනවානේ. ලකුණු 4යි කියන්නේ කාර්යයන් 4. මොනවාද කාර්යයන්? ව්‍යාපාර ප්‍රතිපත්ති මේ තීරණ ගැනීම, නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, නව්‍යතා සම්පාදනය, අවදානම් දැරීම. හරි? ඒ ටික කරන්න. හරිනේ? ඔතන වෙනකන් කතා කරපු ඒ වගේ ප්‍රශ්න තියෙනවා ළමයි. ඔතනින් ව්‍යවසායකත්වයේ කියන සාධක ඉවරයි. අර පල්ලෙහා තියෙන නෝට් එකක් ඒක නිකන් කියව ගන්න දාලා තියෙන්නේ. මෙතන වෙනකම් ප්‍රශ්න නැහැනේ. පොන්චි මතක් කිරීමක් තියෙනවා ළමයි. අර මම කලිනුත් ඔයාලට කිව්වා. දැන් අද ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණු විදියට ලබන සතියේ මේ සිස්ටම් එකට නෙවෙයි සම්බන්ධ වෙන්නේ. මම කියන දේ හොඳට අහගෙන නැත්නම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වෙයි. මම කලිනුත් කිව්වා. ඔයාට ඔය සයිට් එකට ඇවිල්ලා නෙවෙයි ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට ලින්ක් එකක් එනවා. ඒ කියන්නේ ඔයා ක්ලාස් ෆීස් එක ගෙවලා සබ්මිට් කරද්දී ඊමේල් ඇඩ්‍රස් එකක් දෙනවනේ එතන. ඔයාගේ ඊමේල් එක. අන්නේ ඊමේල් එකට ලින්ක් එකක් එනවා. හරි ක්ලාස් එක පටන් ගන්න අවම වශයෙන් විනාඩි 10කට කලින් අදාළ දිනේට අවම වශයෙන් විනාඩි 10කට කලින් මේ ලින්ක් එක එනවා. මේ ලින්ක් එක ක්ලික් කරාම ඔයාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක දැන් නම් ඔයා ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී අර අප්‍රූව් කරන්න කියලා වැටෙනවා ඇති. එයා එහෙන් අප්‍රූව් කරාම තමයි එන්න පුළුවන්. හැබැයි මේ ලින්ක් එක ක්ලික් කරාන් පස්සේ අප්‍රූව් වුත් ඕනේ නැහැ ඔයා ක්ලාස් එකට වැටෙනවා. හැමෝටම එක ලින්ක් එකක් එනවා. ඒ ඊමේල් එකේ එවන ලින්ක් එකේ එක්කනට විතරයි මේ ලින්ක් එකෙන් එන්න පුළුවන්. හරිද? වෙන කෙනෙක්ට එන්න බෑ. ඒක නිසා ඊමේල් සබ්මිට් කරපු අයගේ ඊමේල් ඇති අනිත් අයත් සබ්මිට් කරන්න. හරිද? ක්ලාස් ෆීස් ගෙවලා ඇති ගොඩක් අය ඒ අය සබ්මිට් කරන්න. එතකොට මේ ඊමේල් එකට තමයි ලින්ක් එක එවන්නේ. මම කොහොමද මේක ඔයාලට ආපහු ක්ලාස් තියෙන්නේ බදාදානේ. බදාදාට කලින් මේ ඊමේල් ලිස්ට් එක පබ්ලිෂ් කරනවා. එතකොට ඔයාගේ ඊමේල් වල වැරදි මොනවා තියෙනවා නම් කියන්න අඩුපාඩු හදන්න. හරිද? ෆී එක එහෙම ගෙවා ගන්නම පහසු කෙනෙක් ඉන්නවා නම් මම ඒක කිව්වා ගෙදර කාට හරි කතා කරන්න කියලා පෞද්ගලිකව. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? අනිත් අයගේ අර ඊමේල් එකත් මේව ගන්න. මෙතන ඉන්නවා නම් අදම ආපු අය 2022ට අලුතෙන් ආපු අය. ඒ අය එතකොට මේ මාසේ කිසිම ගෙවීමක් උගුත් කරන්න ඕනේ නැහැ. හැබැයි ඒ අයටත් අර ප්‍රශ්න තියෙනවා එන්න ඕන ලින්ක් එකක් තමයි. ඒ නිසා ඒගොල්ලන්ට අර සයිට් එකේ ඉස්සරහ දාලා තියෙනවනේ 2022 අලුත් අයට ලියාපදිංචි කියලා. ඉතින් ලියාපදිංචි වුණා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ලියාපදිංචි වුණ ඊමේල් ඇඩ්‍රස් එකට ලින්ක් එකක් එයි. හරිද? එහෙම ලියාපදිංචි වෙලා නැත්තම් ඒ ෆෝම් එක පුරවන්න. නැත්තම් මගේ ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. මොකක් මම එතකොට වට කරන්න ඕන දේ කියන්නේ. ලේසි වැඩේ තමයි අර ලියාපදිංචි ෆෝම් එක ෆිල් කරන එක. එතකොට ඒකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාලට ලින්ක් එක එයි. හරි? වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක අර මොබිටෙල් නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න. ඒකේ තියෙන ඩීටේල්ස් ටික පුරවලා රිසිට් එක අප්ලෝඩ් කරන්න ඕනේ. ෆීස් කියලා කොලම් එකක් ඇති සයිට් එකේ ඒක බලන්න ඔයාලට හැමදේම තේරෙයි. අප්ලෝඩ් කරන්නත් ඕනේ ඩීටේල්ස් හරියට පුරවලා අප්ලෝඩ් කරන්න ඕනේ. හරි? එහෙනම් අපි ලබන බදාදා හම්බෙමු. එතකම් කරපු වැඩ ටික ආපහු පොඩ්ඩක් බලාගන්න. හරි. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ් එකක් දාලා